හොඳයි. අද අපිට ඉදිරිපත් වෙලා තිබෙන්නේ තවත් ධර්ම කාරණා තුනක් ධර්ම ත්‍රික. මේ කාරණා දිහා බලන්ට වෙන්නේ මේ විදිහටයි. දැන් අපි මේ කතා කරන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳවයි. මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරනකොට අද ඉදිරිපත් වෙන්නේ 17 වෙනි සංඛ්‍යාවලා කතා කරන උප්පන්න ත්‍රිකය කියන එක. ධර්ම කරුණු තුනක්. උපන්න ත්‍රිකය. මේ ටික මාතිකාවේ මාත්‍රිකා 22ක් තියෙනවායි කියලා කිව්වා. මාත්‍රිකා 22කින් දැන් මේ අද කියන්නේ මේ 17 වෙනි ත්‍රිකයවත් මාත්‍රිකාව. මේක යෙදෙන්නේ මෙහිමයි. uppannā dhammā anuppannā ධම්මාදීනෝ ධම්ම කියලා මේක මේ පාලි භාෂාවෙන් ඉදිරිපත් වෙනවා. uppannā dhammā anuppannā dhammā උපාදීනෝ ධම්ම. දැන් මේ කියන තුනෙන් අපි මේ බලන්ට යන්නේ මෙන්නේ කරන්ට යන්නේ අර ඉස්ලා කියාගෙන ආපු ධර්ම ගොඩමයි. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. අද මම මේ කියලා දෙන ටික අපේ පින්වතුන්ට තේරුම් ගැනීමට මම හිතනවා ඒ තරම්වත් අමාරුවක් වෙන එකක් නැත කියලා. හේතුව මේ පින්වතුන් මේ වෙලාව වෙනකොට එක්තරා ප්‍රමාණයකට දැනගෙන තිබෙනවා සිත් කියන්නේ මොනවාද කියලා. චෛතසික ධර්ම මොනවාද කියලා. රූප ධර්ම මොනවාද කියලා. ඒ වගේම නිර්වාණය කියන්නේ මොකක්ද කියලා වචනේ අහගෙන තිබෙනවා. ඉතින් මේ ධර්ම මණ්ඩලය මේ ධර්ම ගුණය අපි මේ කතා කරන්නේ පරමාර්ථ ධර්ම වශයෙන්. පරමාර්ථ ධර්ම හැටියට. මේ පරමාර්ථ ධර්ම මේ පිළිබඳව නොඑක් ඇස් වලින් බලනවා. දැන් අපි හිතුවොත් රජමාලිගාවක උඩට ගිහිල්ලා මාලිගාවේ උඩුමහලට ගිහිල්ලා හතර වටේ බලනවා. ඒ මාලිගාවේ තිබෙන්නා වූ දොර කවුළු වලින් එහෙම නැත්නම් ජනෙල් කවුළු වලින් බලනවා. මේ හතර වටේ පේනවා. ඒ වගේම එක එක පැත්තෙන් එක එක කවුළුවෙන් බලනකොට ඉතින් මේ ලෝකේ හතර වටේ එක එක විදිහට පේනවා. අහසේ වලාකුළු තිබෙනවා පේනවා. සතුන් පියාඹනවා පේනවා. ගස් කොළන් පීති ආකාර පේනවා. දුර ළඟ මුදුන් ගිරිහෙල් පේනවා. සමහරට දියැල් පේනවා. පහතේ ඉන්න මිනිස්සු ඇවිදිනවා කියනවා පේනවා. මේ নানা ප්‍රකාර රටාවන් දුර ළඟ වශයෙන් මේ කවුළු වලින් බලන පැත්තේ හැටියට පේනවා. ඉතින් ඒ වගේ දැන් මේ ධර්ම මණ්ඩලය මේ කියන පරමාර්ථ ධර්ම මේ කියනා වූ සියුම් වූ හිත මේ හිතට ඈඳිලා බැඳිලා එක්කාසු වෙලා ඒකේ කොටසක් වෙලා පහළ වෙන චෛතසික ධර්ම පිළිබඳව ඒවා නැමී පවතින රූප ධර්ම පිළිබඳව නිවන පිළිබඳව දැන් මේ කතා කරන යනකොට මේවා දිහා බලන ඇස් 22ක් වගේ හිතන්න පුළුවන් මේ කියනා වූ මේ ඇස් 22ක් වගේ. දැන් මේ ඇස් 22 විදිහට මේක දිහා බලනවා. දැන් අපි මෙහෙමත් කියනවා. දැන් මේ කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩියේ ඉදිරි පැත්තට දානවා නිල් පාට. කොළයක් දාපුවම පස්සේ නිල් පාටට පේනවා. ඒක අයින් කරනවා. ඊට පස්සේ දානවා කොළ පාට එකක්. කොළ පාටට පේනවා. අයින් කරනවා. රතු පාට එකක් දානවා. කහ පාට එකක් දානවා. ওই විදිහට ඒ අපි කණ්ණාඩියේ ඉස්සරහාට දාන ඒ පාට අණුව ඒ වගේම ඒ කලර් එකට අණුව අපිට පේනවා ලෝකය ඒ පාටෙන් ඒ විදිහෙන්. ඒ වගේ මේ ධර්ම ටික මේ පරමාර්ථ ධර්ම පිළිබඳව
සලකනකොට හිතනකොට ඒ වගේ අපිට ලැබිලා තිනවා මේ මාත්‍රිකා ධර්ම 22ක් හැටියට S දහම් S 22ක් මාත්‍රිකා හැටියට අප කතා කරනවා. අද මේ අද මේ පරමාර්ථ ධර්ම සමූහය තවත් දහම් ඇසකින් තවත් දහම් පදවලින් තමත් ඇත්තකින් ඉඳගෙන දැන් බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙදී තමයි අපි අද කරන්න ඕන වෙන්නේ. නැවත සිහි ගන්නවා ගන්නම් අපි එක්තරා විදිහකට කතා කළා සිත් 89ක් තියෙනවායි කියලා, චෛතසික 52ක්, රූප ධර්ම 28ක්, එකම ඒක ලක්ෂණ නිර්වාණ ධාතුවක්. මේ තමයි ධර්ම 170. මේ ධර්ම 170 අපි අද මෙන්න මේ විදිහට බලනවා. කොහොමද? uppannā dhamma කියලා මේක දිහා බලන්න ඕනේ. uppannā dhamma. දැන් මේ ධර්ම 170 මේ මණ්ඩලයෙන් ඒවා විවිධයි. හිත කියන්නේ රූප නෙවෙයි, රූප කියන්නේ චෛතසික නෙවෙයි, චෛතසික කියන්නේ නිවන නෙවෙයි. මේවා වෙන මේ හැඩ වැඩ තියෙන මෙද වෙන පෞද්ගලික ලක්ෂණ දරන, ඒ වගේම වෙනම පවතින ශක්ති විශේෂ, ගුණ විශේෂ, බල විශේෂ, ධර්ම විශේෂ බව මේවා. ඒක නිසා ඒවා දිහා බලන මේ කොට සමහර ඒවා පේනේවි අපිට uppannā dhamma කියලා. සමහර ඒවා පේනේවි අපිට anuppannā dhamma කියලා. සමහර ඒවා පේනේවි අපිට uppādinu dhamma කියලා. මේ කියන කතාවේ ඔය ධර්ම 170 ගත්තම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ ධර්ම 170 ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් දෙක තමයි සමහර ධර්ම ඇති වෙලා නැති වෙලා යන ඒවා. ඒ වගේම හේතුවෙන් ඵලයක් වෙන ඒවා. ඵලයෙන් හේතුව වෙන ඒවා. ස්වභාවයක් ඕන එකක්. ඔය එක ධර්ම කොටාසයක්. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන හේතුවෙන් හටගන්න කියන එක. තව තියෙනවා එකක්, ඒ තමයි ඇති වෙලා නැති වෙන්නෙත් නැහැ, නැති වෙලා ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම හේතුවකින් ඵලයක් වෙන්නෙත් නැහැ. එහෙම බිඳි බිඳි යනවත් නෙවෙයි. අන්න එහෙම જાතියක් තියෙනවා. එතකොට දැන් මේ ධර්ම ගොඩේ, මේ පරමාර්ථ ධර්ම සමූහයේ, මේ පරමාර්ථ ධර්ම අස්සේ ඔය වගේ ඇති වෙලා නැති වෙන දේවල් තියෙනවා, හේතුවෙන් හටගන්න දේවල් තියෙනවා, සහ ඇති වෙලා නැති වෙන්නේ නැති හේතුවකින් හටගන්නේ නැති ඒවා තියෙනවා. ඔන්න එකක්. ඊළඟට තියෙනවා මේකේ අපි කියවනේ අර හිතේ ආම්පන්න හැටියට තියෙනවා, හිත හැටියට තියෙනවා. මේ දෙකටම නැති, ඒ වගේම ඖදාරික ස්වභාවයෙන් යුක්ත වෙච්ච රූප ධර්ම තිබෙනවා. එමත් අපි කිව්වා. දැන් ඔය වගේ ප්‍රධාන වශයෙන් ධර්ම ඔය ගොඩවල් දෙකක් තියෙනවා. දැන් මේකේ තව එකක් අපි දැනගන්න ඕනේ. මේ කියන්නා වූ මේ ඇති වෙලා නැති වෙලා යන මේවා ඇවිල්ලා මේ ලොකු ඒවනේ බොහොම සියුම් ධර්ම. මේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ අතිශය සියුම්. අතිශය සියුම්. හැරෙනකොට ඇති වෙලා නැති වෙලා ඉවරයි. එහෙම වුණාද කියලා හිතා ගන්නටත් බැරි තරමට ඇති වෙලා නැති වෙලා යන දේවල්. මේ කාරණේ තීරුම් ගැනීම සඳහා අපි දැන් අද කතා කරන්නේ uppannā ධර්ම જાතියක් තියෙන මෙන්න මෙහෙම. මොකද්ද? ධර්ම ස්වභාව ටිකක් තිබෙනවා, ගති ස්වභාව ටිකක් තිබෙනවා, එහෙම නැත්නම් ස්වභාව ධර්ම ටිකක් තියෙනවා. ඒවා uppannā කියලා හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ඒවට කියනවා uppannā ධම්මා කියලා. ඔන්න ඔහොම ටිකක් අපිට හම්බ වෙයි. එහෙම જાතියක් තියෙනවා. අනිත් ඒවා කියනවා ඒවා ස්වභාව ධර්ම, ඒවා
මේ ලෝකේ කවුරුවත් හදපු නැති ඒ වගේම හේතු ඵල ධර්මයේ මතුවෙන ජීවියක් එහෙම නැති ඒවට සත්වයෝ කියලා හැඳින්වීමක් කරන්නට බැරි පුජ්‍යලයක් කියලා කිසිම විදිහකින් සලකන්නට බැරි නිකන් ඒ වාගේම පාලනය වෙන යන ගති ස්වභාව ධර්ම ස්වභාව ටිකක් තියෙනවා. ඒ ධර්ම ස්වභාවයට හඳුනන්න පුළුවන් අනුපන්නා ධම්ම කියලා කියන්න පුළුවන්. තව ටිකක් තියෙනවා ওই දෙකටම නැතුව උපාදිනෝ කියලා සලකන්න පුළුවන්. ඉතින් දැන් මෙන්න මේ ධර්ම කරුණු ටික තීරුම් ගන්නට යනකොට අපි ඉස්සර වෙලාම මේ වචන තුන හඳුනා ගනිමු, දැනගනිමු, තේරුම් ගනිමු. එය අපිට විශේෂයෙන්ම පිහිට වෙනවා, උපකාර වෙනවා ඒ වටහා ගන්න. මේ වචනයක් තියෙනවා මේ ඒකට කියනවා මේ වචන එකක් නේ තුනක් කියන. ඒකට කියනවා උපාදය තිතිය භංග. මේ උපාද තිති භංග කියන ඒවා අපි කතා කරන්නේ ඊ타ත්ම සියුම් තැන්වල. විශේෂයෙන්ම උපාද තිති භංග කියන එක වැඩිපුර ඇමතෙන වැඩිපුර කතා කරන තැන තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා ඥාණයට ගොදුරු වෙන, විදර්ශනා ඥාණයට අහු වෙන මේ ධර්ම වල තිබෙනවා ඇතිවීම, තිබීම, නැතිවීම කියලා. උපාදේ තිතිය භංග. ඔය තාමත්ම සියුම් තැනක කතා කර විදර්ශනා ඥාන හැටි තමයි ඔත වැඩිපුර කතා කරන්නේ. හැබැයි මේ අපිට එච්චර හරියකට ය아가න්න බැරි මනසක් තියෙනකොට උපාද තිති භංගය කියන එක මේ විදිහට සලකනවා. අපි හිතමු ජීවිතය. ජීවිතය ගත්තොත් එහෙම උපාද තිති භංගයක් තියෙනවා. ඒක තමයි බලන්න ජීවිතේ හටගත්තා, ඉපදුනා. එතකොට ජීවිතේ පවතිනවා, ජීවිතේ නැති වෙනවා. මේකේ තියෙනවා උපාද තිති භංග කියලා අවස්ථා තුනක්. මේ අවස්ථා තුන සමාන නැහැ. උපාදයට බොහොම පොඩි කාලයයි. ඒ වගේම භංගයට කියන්නේ විනාශ වීමට පොඩි කාලය. උපාදේ කියලා කියන්නේ උපදිනවා, තිතිය කියලා කියන්නේ තියෙනවා, භංගය කියලා කියන්නේ මැරෙනවා, නැති වෙනවා කියන එකයි. එතකොට උපාදේට හරිම පොඩ්ඩයි, පොඩි කාලයයි. මැරීමටත් පොඩි කාලයයි. ඔය අතර තිති කියන පවතින කාලයට ගොඩක් තියෙනවා ජීවිතය ගත්තම. ඔය බලන්නකෝ. එතකොට දැන් ඔහොම එකක් තියෙනවා. දැන් ওই විදිහට උපාද තිති භංග අපි සලකන. දැන් ගහ හට ගන්නවා, උපාදයයි, ගහ පවතිනවා, තිතියයි, ගහ මැරෙනවා, භංගයයි. ඕකෙදි ගත්තොත් එහෙම ගහින්ට ටිකක් වෙලා යන්න පුළුවන්. ගහක් මැරෙන්නත් යන්න පුළුවන්. ගහ පවතින ටිකක් තියෙන්න ඕනේ. ඒකේ තියෙන ගතිය වෙනස්. අපි නිකන් පුංචිට යන්නේ නැතුව උපාද තිති භංග සලකන්ට ගියොත් මේ ලෝක ව්‍යවහාරික කතාවත් එක්ක ඊළඟට තියෙන මෙහෙම. දවසේ උදාව උදේ පාන්දර. ඒක සමහරට අපි විනාඩියක් දෙකක් විනාඩි 5ක් කියමුකෝ. මේ වෙලාවේ ඉර පායනවක් නම් කියන්නේ ආවල් වෙලා කියලා හරියට ෆික්ස් ටයිම් එකක් තියෙනවා. ඊට පස්සේ උදේ පාන්දර දවස උදා වුණා. හවස ඉර බැසගෙන යනකොට නැති වෙනවා. ඊට පස්සේ විනාශ වී හරි ඒ ඉර තියෙන කාලය අපි දවස කියලා සඳහන් කරනවා. ඒකෙත් තියෙන උපාදේ තිති භංග කියලා අපිට කතා කරන්න පුළුවන් කාරණයක්. ඊළඟට මේ පැයක් ගත්තන් පස්සේ පැයේ පළවෙනි විනාඩිය පළවෙනි උපාදනයයි අවසාන තප්පරය නැති වී යමයි. ඒ අතර විනාඩි ගත්තොත් එහෙම විනාඩි 58ක කාලයක් තිතිය හැටියට සලකන්න පුළුවන්. එක විනාඩියක් ඒක උපදිනවා, අනිත් විනාඩියක මැරී යනවා. ඔන්න බලන්න උපාද තිති භංග කියන එක පැයක් හරියට ගත්තොත් එහෙම ඒකෙ සිද්ධ වෙන්නේ තේ. ඊළඟට අපි ගත්තොත් එහෙම විනාඩියක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා උපාදයක් තිතියක් භංගයක්.
ඒකේ තියෙන විනාඩියකට තියෙන තප්පර 60ක්. ඒ තප්පර 60න් පළවෙනි තප්පරේ උපාදයයි අවසාන තප්පරය කියන්නේ බිඳී යෑමේවත් භංගයයි මැදින් තිබෙනා වූ තප්පර 58 ඒකේ හිතියයි. එතකොට උපාද හිති භංග කියලා ওই විදිහට අපිට විනාඩිය සලකන්න පුළුවන්. ඉතින් ඔහොමම පුංචි පුංචි කරගෙන ගියායින් පස්සේ ඒක තියෙනවා. හැබැයි මේ ලෝකීයට සම්බන්ධ දේවල් කතා කරගෙන යනකොට ඔකේ තියෙනවා ওই විදිහට අසමානකම්. උපාදයයි, තෘතියයි, භංගයයි කියන තුනම එක සමාන වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒකේ පොඩි වෙනසක් එහෙට මෙහෙට තියෙනවා. උපාදේ කෙටි, භංගයේ කෙටි, තෘතිය දිගයි. අපි බලමු මෙහෙම. අපි මේ දැන් විදර්ශනා කරන්න යනකොට කාලය විදර්ශනා කරා මේ සංස්කාර ධර්මනි විදර්ශනා කරන්න. ඉතින් මේක මේ කාරණේ තේරුම් පැහැදිලි කිරීමක් විතරයි. අපි කතා කරා රූප පිළිබඳව. රූපයේ තිබෙනවා උපාදයක්, තිතියක්, භංගයක්. මතක තියාගන්න අපේ මේ අභිධර්ම වැඩසටහනට සහභාගී වෙච්ච පින්වතුන්ට මතක ඇති අපි මෙහෙම කතාවක් කිව්වා රූපයක වයස චිත්තක්ෂණ 17යි කියලා. එහෙම කතාවක් කිව්වා. චිත්තක්ෂණ 17ක් රූපයක වයසයි ආයුෂය. එතකොට ඒ පළවෙනි චිත්තක්ෂණයේ කොතනක හරි එක උපදිනවා, අවසාන චිත්තක්ෂණයේ කොතනක හරි එක මැරී යනවා. මැද චිත්තක්ෂණ 15කට බැරි ප්‍රමාණයක් ඒකේ ජීවිතේ තියෙනවා කියලා කිව්වා. ඔන්න බලන්න රූපයකට තිබෙන ස්වභාවය. ලොකු රූප. සමහර ඒවා තියෙන ඔය ආයු කාලය. කොහොමයි රූප ගැන අපි කතා කරේ. රූපයක චිත්තක්ෂණ 17ක් වයසයි කියලා කිව්වා. එච්චර කාලයක් ආවුස. ඒකේ තියෙන පුරුෂ ඒ තමයි උපාදේ කෙටි. ඊට පස්සේ භංගය කෙටි. ඒකේ තිති කාලය, පවතින කාලය, තිබෙන කාලය දිගයි. හැබැයි ඔය කාරණය අපි අරගෙන යනවා හිතටයි චෛතසිකයටයි. සිතක් උපදිනවා, සිතක් තිබෙනවා, සිතක් නැති වෙනවා. ඒ එක්කම චෛතසික උපදිනවා, චෛතසික පවතිනවා, චෛතසික නැති වෙනවා. මෙන්න මේ කතාවට යනකොට හරි අමුතුයි. හරි වෙනස්. මේ දක්වාම අපි ජීවිතය ගැන කතා කරපු උපාදිතී භංගයයි, දවස ගැන කතා කරපු උපාදිතී භංගයයි, පැයක් ගැන, විනාඩියක් ගැන, තප්පරයක් ගැන කතා කරපු උපාදිතී භංගයයි ඌට වඩා වෙනස්. හිතක් පවතින චිත්තක්ෂණ එකයි. හරියට චිත්තක් කියන්නේ සිතක් ඇවිල්ලා මේ චිත්තක්ෂණයයි. ඒකේ අවශ්‍ය. ඒතර වේගයකින් බොහොම පොඩි කාලයකට ඒකට තප්පර වලින් අමතන්න බෑ. විනාඩි වලින් අමතන්න බෑ. හිතක් තප්පරයක් ඉන්නේ. ඒක නිසා තප්පර කාලය, තප්පර කතාව හිතකට යොදන්නේ නැහැ, පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මේ හිතක තිබෙනා වූ ආයුෂය ගැන, පැවතීම ගැන කතා කරන්නට යොදලා තිබෙනා වූ මේ මැනීම් ක්‍රමය, එහෙම නැත්නම් ඒ පාවිච්චි කරන වචනය ඇවිල්ලා චිත්තක්ෂණ කියන එකයි. ඒක කොච්චරද කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ විදර්ශනා ඥානයකින්මයි. ඒක නිසා ඒකේ මිනුම් දණ්ඩම ඇවිල්ලා චිත්තක්ෂණය. හිතක් පවතින්නේ ආයු කාලේ චිත්තක්ෂණ එකයි. දැන් බලන්න එක චිත්තක්ෂණ, දැන් මේ චිත්තක්ෂණයකට තිබෙනවා අපි කිව්වා ඉතින් චිත්තක්ෂණයක් කියලා කිව්වොත් ඒකෙත් උපදින්න එපා. චිත්තක්ෂණය කියන එක පැයකට උපදින්න කාලයක් තියෙනවා නම්, මැරෙන්න කාලයක් තියෙනවා නම්, පවතින කාලයක් තියෙනවා නම්, විනාඩියක් උපදිනවා නම්, පවතිනව නැති වෙනවා නම්, තප්පරයක් උපදිනවා නම්, පවතිනව නැති වෙනවා නම්, චිත්තක්ෂණය කියන එකටත් තියෙන්න ඕනේ උපදින්න කාලයක්, පවතින කාලයක්, නැති වෙන්න කාලයක්. ඒක නිසා චිත්තක්ෂණය කියන එකේ තිබෙනවා
පුංචි චිත්තක්ෂණ 3ක්. ඒකට කියනවා කුඩා චිත්තක්ෂණ කියලා. චිත්තක්ෂණයක ඇතුලේ තිබෙනවා කුඩා චිත්තක්ෂණ 3ක්. ඒ පළවෙනි චිත්තක්ෂණේ හිත උපදිනවා, දෙවෙනි චිත්තක්ෂණේ හිත පවතිනවා, තුන්වෙනි චිත්තක්ෂණේ හිත නැති වෙනවා. මෙන්න මේ චිත්තක්ෂණ 3 එකට ගත්තයින් පස්සේ ඔය චිත්තක්ෂණ 3 ගාන එකයි. මැද චිත්තක්ෂණේ තිති කාලේ දිග වෙන්නේ නැහැ. පාදේ වෙන චිත්තක්ෂණයයි තිති චිත්තක්ෂණයයි කුඩා චිත්තක්ෂණ භංග චිත්තක්ෂණ කියන මේ කුඩා චිත්තක්ෂණ උපාද තිති භංග කියන කුඩා චිත්තක්ෂණ 3 කාලය ඔක්කොම තුනම සමානයි. ඔක මීට ඉස්සරලා කියලා තියෙනවා. නැමොත් හිත අස්සට ගන්න මේ මතක් කළේ අදට මේ තිබෙනා වූ ධර්ම කාරණේට ඊටමත් වැදගත් වෙන නිසා. මේ ඔන්න ඔය වගේ මේ චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ 3ක වැඩසටහනක් සිද්ධියක් හරහා තමයි ඔය සිත් පීලි ගලාගෙන යන්නේ. ඔය වගේ දැන් බලන්න අපි කිව්වා චිත්ත වීතියක චිත්තක්ෂණ කීයක් තියෙනවා කිව්වද? 17ක් තියෙනවා කිව්වා. චිත්තක්ෂණ 17ක්. ඒ චිත්තක්ෂණ 17 පළවෙනි චිත්තක්ෂණේ ගත්තම ඒකටත් තියෙන උපාදයක්, තිත්තියක්, භංගයක්. කුඩා චිත්තක්ෂණ 3ක් ඒ. දෙවෙනි චිත්තක්ෂණයට තියෙන උපාද, තිති, භංග. කුඩා චිත්තක්ෂණ 3ක්. ඔය විදිහට ගත්තාන් පස්සේ කුඩා චිත්තක්ෂණ 3 ඒවා 17ක් යනකොට 51ක් වෙනවා. ඔය වැඩසටහන. අපි කියනවා නිදාගත්තයින් පස්සේ මේ භවංග සිත් 15 වෙනවායි කියලා. භවංග කියලා කියන්නේ කුඩා චිත්තක්ෂණ 3ක 3ක්. භවංග සිත එක චිත්තක්ෂණයක් 15 වෙනවා, එක චිත්තක්ෂණයක් හිටිනවා, එක චිත්තක්ෂණයක් නැති වෙනවා. එතකොට භවංග සිතටත් මේ කුඩා චිත්තක්ෂණ 3 ඒවා අයිති වෙනවා. ওই විදිහටයි මේ වැඩසටහන තියෙන්නේ. මේක කවුරුත් කරපු එකක්, නිර්මාණය කරපු එකක්, මෙච්චර වේගයකින් මේක ගලාගෙන යන්න ඕන කියලා හදපු එකක් නෙවෙයි. මේක ස්වභාව ධර්මයට අයිතිකාරයෙක් නැති, ඒ වගේම නිර්මාපකයෙක් නැති ස්වභාව ධර්මයේම පවතිනා වූ ධර්ම ස්වභාවයක්. ඒක තමයි මහා පුදුම දේ. දැන් මෙන්න මේ චිත්තක්ෂණ තුනට කියනවා මොකද්ද? උපාදක්ෂණය, තිතික්ෂණය, භංගක්ෂණය කියලා. මේ ලෝකේ ඔය උපාද, තිති, භංග කියන අවස්ථා තුනට යටත් වෙච්ච මේ උපාද, තිති, භංග කියන අවස්ථා තුනේ පහර වැදිච්ච මේ උපාද, තිති, භංග කියන අවස්ථා තුنين ගුටි කාපු නැති එක ධර්මයක්වත් නැහැ මේ සංකත ධර්ම මණ්ඩලේ. රූප වල, චෛතසික වල, සිත් වල එක හිතක් අතීතේ පටන් මේ මොහොත දක්වාම කිසිම දෙයක් මේ උපාදයෙන් බැටකාපු නැති එකක් නැහැ. තිතියෙන් බැටකාපු, තිතියට යටත් වෙච්ච එකක්වත් නැහැ. යටත් නොවෙච්ච එකක්වත් නැහැ. භංගයට යටත් නොවෙච්ච එකක්වත් නැහැ. මේ ඒක නිසා හැම වෙලාවෙම මේ උපාද, තිති, භංග කියන අවස්ථාවන්ට යටත් වෙච්ච, සේවකයෝ වෙච්ච, ඒ වගේම මේ වගේ පහර වැදිච්ච දේවල්ම තමයි මේ සිත්වල, මේ චෛතසිකවල, මේ රූපවල තියෙන්නේ. ඒ වගේම මේ උපාදයට යටත් නොවෙච්ච, බැටකාපු නැති, තිතිය කියන ෂණයෙන් බැටකාපු නැති, ඒ වගේම භංගය කියන එකෙන් බැටකාපු නැති එකම එක පවතින ධර්ම ස්වභාවය, සූක්ෂම ධර්ම ස්වභාවය තමයි එකම ශාන්ත වූ නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව
උපාද ඨිති භංග ක්ෂණයට යටත් වෙන්නේ නැහැ. දැන් ඔය කරුණු තුන තේරුම් අරගෙන අපි මෙහෙම හිතමු. දැන් uppannā dhamma කියලා කියනවනේ. uppannā dhamma කියලා කියනකොට කියන්නේ මොකද්ද? මේ චිත්තක්ෂණ තුනට පත් වෙච්ච කියන එකයි. එකට හරි එනකොට uppannāda උපාදය ඨිතිය භංගේ කියන ෂණ තුනට පැමිණෙමින් පවතිනවා. එක්ක උපදිමින් පවතිනවා, එහෙම නැත්නම් ඉපදිලා තියෙනවා, නැත්නම් මැරී යනවා. ඔය තුනට පත්වෙච්ච ධර්ම වලට කියනවා ඔය කාරණාවට යටත් වෙච්ච දැනට ඒකෙන් බැට කණේවට කියනවා uppannā dhamma කියලා. මේ වෙලාව වෙනකොට, මේ මොහොත වෙනකොට, මේ තප්පරේ, මේ ෂණයේ ඔය ධර්ම ටිකක් එක්ක උපාද ෂණයෙන් තැලෙනවා, බැට කනවා, එහෙම නැත්නම් ඨිති ක්ෂණයෙන් තැලෙනවා, බැට කනවා, එහෙම නැත්නම් භංග ක්ෂණයෙන් තැලෙනවා, බැට කනවා. මෙන්න මේ විලාවේ, මේ මොහොතේ, මේ ක්ෂණයේ ඒ විදිහට මේ ධර්මතා තුනට යටත් වෙමින් පවතින ධර්ම හඳුන්වනවා uppannā dhamma කියලා. දැන් මේ බලන්න මේ වෙලාවේ මේ හිත දිහා, තමන්ගේ හිතේ මේ වෙලාවේ හිතකුත් පහළ වෙලා තිබෙනවා. ඒ එක්කම චෛතසික ඈඳියකුත් තිබෙනවා, එක්කාසුකුත් තිබෙනවා. ඒට සමානව කර්මජ රූපත්, ඒ වගේම චිත්තජ රූපත් තිබෙනවා. මේ කියන්නා වූ මේ ටික, මේ හිත, ඒ වගේ මොන විදිහේ හිතක් වුණත්, මේක කුසල් වේතක් වෙන්න පුළුවන්, මේක අකුසල හිතක් වෙන්න පුළුවන්, බන අහා ඉන්න එකක් වෙන්න පුළුවන්, බන ගැන හිතා ඉන්න එකක් වෙන්න පුළුවන්, ඒකේ ඇස්සේ තියෙන චෛතසික වෙන්න පුළුවන්. කුමන හෝ දෙයක්, මේක අභිධර්ම වෙන්න පුළුවන්, සූත්‍ර වෙන්න පුළුවන්, මොකක් හෝ වේවා කාරණයක් ගැන මේ වෙලාවේ හිතන හිත තියෙනවා නම් ඒ හිත, ඒ චෛතසික, ඒට සමානව උපදින රූප ටික ඔක්කොම මේ වෙලාවේදී උපාද ඨිති භංග කියන ඒවට යටත් වෙනවා, ඒවට සේවකයෙක් වෙනවා, ඒකෙන් බැට කනවා, ඒකෙන් පීඩා විඳිනවා. ඒක නිසා මේ වෙලාවේ තිබෙනා වූ ඒ හිතිවිලි ටික ඔක්කොම කියනවා මොකද්ද? චෛතසික වලට කියනවා uppannā dhamma කියලා. uppannā dhamma කියලා දැන් අපි උපති අරගෙන දැන් බලන්න uppannā dhamma කියලා කියන්නේ මොකද්ද? උපාදය ත්‍රිය භංගය කියන අවස්ථා තුනට පත්වෙමින් පවතින මේ විලාවේ පත්වෙමින් පවතින පත් වෙලා තියෙන ධර්ම. uppannā dhamma. මොනවද uppannā dhamma කියලා? එතකොට බලන්න සිත් 89ම අයිති වෙනවා uppannā dhamma කියන්ට. කවදාකවත් නිවන් අරමුණු කරන්නා වූ මාර්ගසිතත්, නිවන් අරමුණු කරන ඵලසිතත්, ලෞකික සිතොත්, කාමාවචර සිතොත්, රූපාවචර අරූපාවචර සිත ඔක්කොම 89ම, එහෙම නැත්නම් විස්තරාර්ථම 121ම මේ කියන්නා වූ පච්චුප්පන්නා ධම්මා කියන ගණයට අයත් වෙනවා. ඒ ඇහෙන් බැලුවම, මේ දහම් ඇහෙන් බැලුවම uppannā dhamma යනු කුමක්දයි කියලා මෙනෙහි කොට බැලුවම මේ ධර්ම සමූහයේ රාශිය පේනවා. ඊළඟට අපි බලමු තව කාරණයක්. දැන් ওই uppannā dhamma කියලා කියන්ට අයිති වෙන ටික. ඒක නිසා මම කිව්ව අර පළමුවෙම මේ අද කියන ටික තේරුම් ගන්නට ඒ තමයි ආරෝපට යටත් වෙන දේ. ඊළඟට තව තියෙන වචනයක් එහෙම. අනුප්පන්නා ධම්මා කියලා.
අනුප්පන්නා ධම්මා කියලා කියන්නේ අනුප්පන්නා ධම්මා කියලා කියන්නේ දැන් මේ වෙලාව වෙනකොට හැබැයි ඒක ගුණය තියෙනවා. මේ වෙලාව වෙනකොට මේ දැන් උප්පන්නා ධම්මා කියන්නේ මේ වෙලාවේ බැට කන ධර්ම ටික. අනුප්පන්නා ධම්මා කියලා කියන්නේ මේ වෙලාවේ පත් වෙලා නැහැ. මයික් එකක් ඕන් වෙලා තියෙනවා වහගන්න, මියුට් කරගන්න. අනුප්පන්නා ධම්මා කියලා කියන්නේ ඒ අවස්ථා තුනටපත් වෙච්ච නැති. ඕක අපි වෙන කතාවකින් තමයි මේ පාවිච්චි කරන්නේ. ඕකට අපි කියනවා මේ අනාගතීත දානවා. අනාගතීත දැම්මන් පස්සේ අනුප්පන්නා. ඕක තමයි අපි පාවිච්චි කරන්නේ. අනුප්පන්නා කියලා කියන්නේ මේ කතාවේ හැටියට මේ වෙලාව වෙනකොට තාම ඒ දේ සිද්ධ වෙලා නැහැ. හැබැයි අනාගතේ වෙනවා. වර්තමානයේ උපාද ප්‍රීති භංග කියන ශරණයටපත් වෙච්ච නැති ධර්ම ටික. අනාගතය කියලා අපි සාමාන්‍ය සමාජ භාෂාවෙන් කතා කරනවා. මොකද්ද මේ අනුප්පන්නා ධම්මා කියලා කතා කරන්නේ? ඒ තමයි දැන් කුසල ධර්ම තිබෙනවනේ. දැන් අපි සලකමු මේ අපි හිතාගත්ත පින්කමක් තියෙනවා. සමාදන් වන සීලයක් තියෙනවා. කරන භාවනාවක් තියෙනවා. මේ කියන්නා වූ ටික මේ කුසල් ටික. ඒ වගේම යම්කිසි කෙනෙක් කරන පාපයක් තියෙනවා. මේ කුසල් අකුසල්. ඒ වගේම රහතන් වහන්සේ නමක් බැලුවන් පස්සේ ඒ රහතන් වහන්සේ හිතන කියන දෙයක් තියෙනවා. ඒ ක්‍රියා මෙන්න මේ කියන කුසල ධර්ම ඒ වගේම අකුසල ධර්ම ඊළඟට ක්‍රියාසිට ටික ඒ වගේ යෙදෙනවනේ චෛතසික ධර්ම 52ක් ඔය ඒ ඔක්කොම ටික සහ මේ රූප ටික රූප ඔක්කොමත් නෙවෙයි චිත්තජ රූප කියලා જાතියක් තියෙනවා ඍතුවෙන් හටගත්ත ඍතුව જાතිය තියෙනවා ආහාරයෙන් හටගන්න ආහාරජ රූප තියෙන මේවා මේ தത്വයටපත් වෙච්ච නැති මේ වෙලාවට පහළ වෙලා නැති ටිකින්ද මේ ටිකට කියනවා අනුප්පන්නා ධම්මා කියලා. දැන් උප්පන්නා ධම්මා කියලා කියනවා අනුප්පන්නා ධම්මා කියලා කියන තාම මේ ටික මේ අපි කුසල අකුසල ක්‍රියා වශයෙන් මේ කතා කරාට හැබැයි මේ දිහා බලන ඇහැ ඒක නෙවෙයි. මේ වෙලාවේ බලන්නේ ඒක දිහා ඒ කුසල ටික දිහා ඒ අකුසල ටික දිහා ඒ චෛතසික ටික දිහා ඒ ක්‍රියාසිට ටික දිහා බලන්නේ මේ එකක්වත් තාම උපාද තితి භංග වලට යටත් වී නැහැ. ඒක වෙන්නේ අනාගතේ අපි පින්කම කරන කොටයි. යමක් කරන කොටයි. තවත් මෙහෙම එකක් තියෙනවා. මේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. අපි මේවා දිහා බලන මේ කුසල් දිහා මේ අකුසල් දිහා මේවා දිහා බලන බැලිල්ලක් තියෙනවා. හරිය නරක බැලිල්ලක්. අපි ඒවා පෘථජන මට්ටමින් පෘථජන තලයෙන් අපි බලනවා ඒවා මේ හොඳ ඒ වගේම කුසල් හරි හොඳයි හරි වටිනවා ඒ වගේම දිව්‍ය ලෝක යන්න පුළුවන් ඒ කුසල් බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් ඒවා හරි හොඳයි කියලා අපි අගයක් දෙනවා අගයක් දීලා වටිනාකමක් දීලා අපි ඒවා දැන් පුරුදු කරනවා කුසල්
කුසල් වඩනකොට දානි දෙනකොට හැම කුසල් සිතක්ම අර මේ හැම කුසල් සිතක් හැම හොඳ දෙයක්ම අර අපි කියනවානේ මේ දැන් කොහේ හරි යනකොට ස්කෑන් කරලානේ යන්නේ. දැන් ස්කෑන් කරලා සිකියුරිටි එකකින් නැත්නම් ස්කෑන් වීගෙන තමයි පෝට් එකකින් අපි කොහෙට හරි යනකොට අපි අපේ ශරීරෙත් ස්කෑන් වෙනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් ඊළඟට ඔය තිබෙන්නා වූ ගෙනියන බඩු කොහොම ස්කෑන් වෙන්නේ? ඒ ස්කෑන් කරා තමයි යන්නේ. ඒ වගේට එළියට යනකොට ස්කෑන් වෙගෙන යන්නේ. ඉතින් දැන් මේ කුසල්සිත උපදින්නේ කොහොමද? කුසල්සිත කොච්චර වටිනා වුණත් ප්‍රතිඵල ගෙන දෙනවා වුණත් අනිත් මේකද්ද මේ උපාද තితి භංග කියන යන්ත්‍රේ හරහා උපාද තితి භංග කියන මේ ධර්ම කරුණු තුනට යටත් වෙලා ඒකෙන් බැට කාගෙන ඒකෙන් සීල් එක වද්දගෙන තමයි ඒක ඇදීගෙන තමයි දැන් මේක හටගන්නේ. ඒක නිසා දැන් කුසලයක් කරනකොට කොච්චර වටිනාකමක් අගයක් වැදගත්කමක් ඒකට දුන්නත් ඒකේ ගහලා ඇවිල්ලා තියෙන සීල් එක මොකද්ද? උපාද තితి භංග. ඒක නිසා වෙන්නේ මොකද්ද? ආයේගේ විපාක ඒක තියෙන්නේ නැහැ. යටත් වෙලා ආවේ උපාද තితి භංග නිසා ඒක විපාකයක් කොහේ හරි දීලා ඒක උපාද තితి භංගෙන් ඒක නැති වෙලා යන නිසා මේ උපාද තితి භංග වලට යටත් වෙච්ච දේවල් වටිනාකමක් නැහැ. ඒ ගහලා තියෙන්නේ මේ අනුතුරුදායකයි කියනවා වගේ. අර තියෙනනේ මේ සීල් ගහනවානේ ওই තැන් වල කැන්සල් කියලා ගහනවා. ඊට පස්සේ ඩේන්ජරස් කියලා ගහනවා. අන්න ඒ වගේ සීල් එකක් මේකට ගහලා ඕක තේරෙන්නේ නැහැ අපිට. ඕකේ ගහලා තියෙන සීල් එක වැටහෙන්නේ නැහැ. ඕක ආර්ය හිතකටයි වැටෙන්නේ. ඒකින්ද තමයි මේ වගේ උපාද තితి භංග කියන දේවල් සීල් දදිච්ච දේවල් වටිනාකමින් තොරයි. ඒක නිසා හොඳ නැහැ පචි කරන්න කියලා ආර්යයන් වහන්සේලා ඒකින් ඒ මණ්ඩියෙන් ඒ ඒරියා එකකින් ගැලවිලා ඒ සීල් නැති තැනට නිවනට යන්නේ ඒකින්දයි. ඒක නිසා අපි කොච්චර ලෝක මට්ටමින් ලෝක තලයෙන් අනාර්ය මට්ටමින් පෘථජන තලයේ පෘථජන මට්ටමින් අපි මේවා කොච්චර ආගයක් වටිනාකමක් හොඳක් කියලා සලකාගෙන කරත් මේ ඔක්කොම ටික අර උපාද තితి භංග වලට යටත් නිසා මේ වගේ තිබෙන හරීම අඩු අගයක් අඩු වටිනාකමක් ඒ වගේම පවතින්න බැරි දෙයක් ආවෙත් එහෙමයි නැති වෙලා යනවා. ඒක නිසා දැන් උපාද තితి භංග වලටපත් වෙච්ච නැති පත් වෙන්න තියෙන දේවල්ට කියනවා අනුප්පන්න ධම්ම කියලා. ඊළඟට කියනවා උපාද තితి භංග වලට දැන් වැටිලත් නැහැ. තාම ඉන්ටත් නැහැ. ඒවාට කියනවා ඒවා මේ හැබැයි වෙච්ච දේවල් ටික ඒ සීලක වැදිච්ච දේවල් දැන් ඉක්මලා ගිහිල්ලා මේෂනේ නෑ ඉස්සෙල්ලා එක වෙලා තියෙන දෙයක්. ආන්න එහෙම උපාද තితి භංග කියන සීලක වැදිච්ච ඒවට කියනවා. ඒ කියන්නේ නැවත අනාගතයේදී මේ ප්‍රවෘත්ති වශයෙන් හරි ප්‍රතිසන්දි වශයෙන් හරි විපාකයක් දෙවන්ට සීල් එක වද්දාගෙන උපාද තితి භංග වලින් සීල් එක වද්දාගෙන අතීතයට ගියවා. අතීතයට ගියා වූ කුසල අතීතයට ගිය අකුසල කර්මපත දෙකටම කියනවා නිමාවට ගියවට කියනවා උපාදිනෝ ධම්මා කියලා. විපාක දෙන්න දැන් බලාගෙන ඉන්න උපාදිනෝ ධම්ම. ඒවා එතකොට uppannā ධම්මා අනුප්පන්නා ධම්මා උපාදිනෝ ධම්මා අතීත භවවල එක්කාසු කරපු අතීත ජීවිතවල ඒ කියන්නේ අතීත ජීවිත මේ ෂණයෙන් එහා පැත්තට එක්කාසු කළ
රැස් කළ ගොඩ ගහගත්ත කුසල කර්ම අකුසල කර්ම වශයෙන් තියෙන කර්මපත කර්ම මේ ඔක්කොම ටික කියනවා උපාදිනෝ ධම්ම. ඒ කියන්නේ මේ බැඳිලා තියෙන්නේ. ඒකේ තියෙනවා මෙහෙම අපිට තියෙනවා දැන් කර්මයක් හැදුවෙන් පස්සේ කර්මයක් කළායින් පස්සේ කර්ම මණ්ඩියේ තිබෙනවා මේ විපාක හැදෙනවා මෙන්න මෙච්චරක්. අපි බලමු අපි හිතමු දැන් මේ වෙලාව වෙනකොට අපි උපාදි තිති භංග වලට යටත්ව හරි කරලා තියෙන මෙන්න මේවා කියලා අකුසල කර්ම 12ක් කරලා තියෙනවා කියමු. ඊළඟට අකුසල කර්ම 12යි තව තියෙනවා මේ කුසල කර්මත් කරලා තියෙනවා ධ්‍යාන වඩලා තියෙනවා මේ ටික දැන් විපාකත් දෙන්න ඉපායි. මේ විපාක ටික තාම ඇවිල්ලා නැහැ. කර්ම ටික නම් කෙරලා තියෙනවා. විපාක දැන් එන්න තියෙන්නේ අනාගතේ. හැබැයි විපාක දීමේ ශක්තිය කර්ම වශයෙන් රැස් කරලා ඉවරයි. විපාක හැටියට එනවා අහේතුක සිත් එනවනේ 18ක්ම. අහේතුක සිත් 18ක් එනවා. ඊළඟට තියෙනවා මේ අහේතුක සිත් 18යි සෝබන සිත් තියෙනවා 8ක්. එතකොට 26ක් වෙනවා. රූපාවචර විපාක සිත් තියෙනවා 5ක්. එතකොට වෙනවා 31ක්. අරූපාවචර සිත් තියෙනවා තව අරූපාවචර සිත් තියෙනවා තව 4ක්. එතකොට 35ක් එනවා. තව එකක් තියෙනවා. එතකොට ඔක්කොම ගත්තන් පස්සේ විපාක සිත් එන්නේ අපිට 30 කොමෙන් 6ක් විතර. මෙන්න මේ ටික නිස්පාදනය කරන මේ ටික හදන මේ ටික නිස්පාදනය කරන මේ ටික ගැට ගහලා ගුණ කරලා දෙන්නා වූ ශක්තිය කර්ම වශයෙන් අතීතයට ගියා. ඒ ටික ඔක්කොම සලකනවා uppannā dharmā හැටියට අතීතයට ගියා. ඒකේ ඵලය කියන එක තාම ඇවිල්ලා නැහැ. ඒ ඵලය කියන එක කොතන හරි අනිවාර්ය වෙලා තියෙන්නේ. ඒ ඵලය අනිවාර්ය වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ ටිකට කියනවා උපාදිනෝ ධම්මා කියලා. ඒ කියන්නේ ඒකට බැඳිනවනේ. අනිවාර්යයෙන්ම ඔක එන්න තියෙනවා. නිකන් අනාගතයේ කුසලයක් කරායින් පස්සේ ඒක එනවා කියන එක නෙවෙයි. නමුත් අනිවාර්යයෙන්ම දැන් මේ වෙලාවට මේ මොහොත වෙනකොට ඉස්සරහදී ටිකක් එන්න තියෙනවා. ඒක නිසා ඒ සිත් ටිකයි චෛතසික ධර්ම 38ක් තියෙනවා ඔය යෙදෙන. ඊට පස්සේ ඔය කර්මජ රූප ටිකක් තියෙනවා. ඒ ටික අනාගතේ එන්න තියෙන්නේ. උපාදිනෝ ධම්ම. දැන් කර්මජ රූප දැනට ඉපදිලා නැහැ. ඒ කියන්නේ කර්මජ රූප ටිකක් අපිට උපදින්න තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම කෙනෙක් මෙතනදී කුසල කර්මයක් සිද්ධ කළාම ඒ කුසල කර්මය විපාක දෙන්නේ දිව්‍ය ලෝක. එතකොට දිව්‍ය ලෝකයේ උපදින්න තියෙනවා සිත් ටිකක්. සිත් දිව්‍ය ලෝකයේ උපදින්න තියෙනවා චෛතසික ටිකක්. දිව්‍ය ලෝකයේ උපදින්න තියෙනවා කර්මජ රූප ටිකක්. චිත්තජ රූප ටික. ඒ කර්මජ රූප ටික ඒ විපාක ටික තාම නැහැ. ඒක ඇවිල්ලා අනාගතයේ උපදින්න ෆික්ස් වෙලා තියෙන. අන්න ඒ ධර්ම වලට කියනවා උපාදිනෝ ධම්මා කියලා. ඒක නිසා දැන් අද කතා කරන්නා වූ ධර්ම මණ්ඩලයේ කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි uppannā ධම්මා. මේ වෙලාවේදී උපංග කියන කරුණු තුනෙන් තැලෙන් පොඩි වෙන ධර්ම කාරණා ටික. අනුප්පන්නා ධම්මා කියලා කියන්නේ මේ වෙලාව වෙනකොට උපාදිතී භංග තුනෙන් තැලෙන් පොඩි වෙන්නේ නැතිව අනාගතයේ වෙන්න තියෙන ටික. උපාදිනෝ ධම්මා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ අනිත්‍ය දුක් මේ උපාදිතී භංග වලට යටත් වෙන්න නියමිත වෙච්ච ටික. මෙන්න මේ කරුණ ටික තමයි
අද අපි මේ කාරණේ කතා කරන්නේ. ඒක නිසා අපි දැන් මේක මේ තේරුම් ගන්නට ඒ තරම්ම අමාරු වෙන්නේ නැtei කියලා මම හිතනවා. ඒ නිසා හේතුව මේ වෙනකොට ගොඩක් අපි කතා කරලා තියෙන නිසා තවත් මොන හරි තේරෙනවා අපි මේකේ තේරුම් ගන්නට මහන්සි ගනිමු. මම හිතනවා අපි හොඳට සැලකිය යුතු ලෞතර බුදුරජාණන් වහන්සේ කොච්චර සූක්ෂම විදියට කොච්චර සියුම් විදියට මේ ධර්ම අස්සට හිත රිංගවලා මේ ධර්ම අස්සට ප්‍රඥාව ගිහිල්ලා ස්පර්ශ කරවලා මේ උපාද ප්‍රතිබං මේවට යටත් වෙන සිත් රූප වලට තනියෙන් ගිහිල්ලා තනියෙන් හිත යොදවලා තනියෙන් හිත හරවලා බලලා හොඳට ස්පර්ශ කරලා හොඳට වටහාගෙන මේ ධර්මය මේ විදිහයි කියලා තේරුම් කරලා දෙන්න කොච්චර ගැඹුරු නුවණක් උන්වහන්සේට තිබුණාද සහ ඒ අවබෝධ කරගත්ත ධර්මයේ කිසිම ලාභාපේක්ෂාවකින් තොරව ලෝකයට කොච්චර කරුණාවකින් දේශනා කරාද එතනකොට අපිට කොච්චර ගෞරවයක් ඇති වෙනවද. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම වලට යටත් නොවන එක ධර්මකුත් අවබෝධ කරගත්තනේ. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේගේ නුවණේ තිබෙනා වූ මහිමේ තේරුම් ගන්නටත් ඒ වගේම මේ ධර්ම වල කරුණු කාරණා තේරුම් ගන්නටත් හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි දැන් ඉස්සරහට සාකච්ඡා කරමු. මේ කරුණු මේ විදිහට දරාගෙන හිතාගෙන අහගෙන තවත් මෙනෙහි කරගෙන ඒ වගේම ඒ ධර්ම පැත්තට හිත යොදලා ඒ වගේම ධර්ම කාරුණා වටහාගෙන සෑම දිනාටම පාරමී පුරාගුණ තුන් අමාමා නිවන සැනසෙන්න ලැබේවා. නිවන් පිණිස මේ මානසිකාරය මේ ඇසීම මේ හිතීම සෑම දිනාටම හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සානන්ත එමනම් අපි අද සාකච්ඡාවට කෙලින්ම යමු. ඒ වගේම මම කල්යනා මිත්‍රන්ට ආරාධනා කරනවා සාකච්ඡාව මේ අපිට ස්වාමීන් වහන්සේ කියලා දීපු කාරණාවන්ට සීමා කරගෙන කරන්න උත්සාහ කරමු වෙලාව ටිකක් අඩු වෙච්ච නිසා. ස්වාමීන් වහන්සේ ආරම්භ වශයෙන් මම ප්‍රශ්නයක් යොමු කරන්නම්. මේ අනුත්පන්න ධම්ම උත්පාදින ධම්ම කියන දේවල් දැන ගැනීම වැදගත් වෙනවා කියලා කියන්නේ මොනවද කියලා කල්පනා වුණා. ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනකොට විශේෂයෙන්ම මොකද හේතුණා මේ අද යම් මේ දැන් අද යම් පුණ්‍ය ක්‍රියාවන් කියලා තමන් විසින්ම හඳුනා ගන්නා වූ ඒ කිසියම් සංකත ධර්මයන් කරන සත්වයේ පුද්ගලයේ ඒ කරපු සංකත ක්‍රියාවන් නිසා අනාගතයේදී තමන්ට ඇතිවෙන්න අවකාශ තියෙන ඒ අනුත්පන්න ධර්මයක් ඒක තමන් දැඩිව අල්ලගෙන කටයුතු කරනවා නම් එතන තියෙන්නේ අනුත්පන්න ධර්මය කියන දේ ගැන නොදන්නා හේතුව. එහෙම නැත්නම් අනුත්පන්න ධර්මයක් වශයෙන් ඒ දේ නොහඳුනා ගැනීම නිසා ඇතිවෙච්ච දෙයක් කියන කාරණාව මම අහන්න කල්පනා කළා මුලින්. නමුත් දැන් පසු වංශ උත්පාදින ධම්ම ගැන කියලා දෙනකොට වංශ කියලා දුන්නා ඒ ආකාරයට තමන් කළා වූ කුසල හෝ අකුසල දෙයක ශක්තිය අතීතයට ගිහිල්ලා ඉවරයි. ඒට ලැබෙන්න තියෙන අනිවාර්ය ලැබීම නැති දෙයක් නිසා ඒක උත්පාදින ධම්ම වෙනවා කියලා. ඉතින් අපි හිතමු කුසල කර්මයක් කරපු කෙනෙක් නම් තමන් හිතන් ඉන්නවා දැන් ඔන්න මම මේ කුසල කරනවා මම දැන් මේ දිව්‍ය ලෝක යනවා කියලා හිතන් ඉන්නවා. නමුත් ඒ තමන් කරපු කුසලයේ කොතරම් බලවත්ද ප්‍රබලද ඒක කුසලයක් සමහරවිට ඒ කුසලයේ යට තමන්ගේ තිබුණා වූ ක්ලේශ සහගත සිත් නිසා ඒ කුසලයේ කොතරම් අඩු වෙලාද බාල වෙලාද ඒක ගැන තමන් දන්නේ නැහැ. ඒ නිසා මේක උත්පාදිනෝ ධම්මයක් වෙන්න ශක්තියක් නැති අනුත්පන්න ධම්මයක් මොකද දන්නේ නැහැ කියන කාරණාව. මේ ඉතින් අන්න ඒ කියන්නේ කොහොමද මේ සානස දැනගන්නේ කියන්නේ ඒ කියන්නේ පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන් සානස කොහොමද ඒක අනුත්පන්න ධර්මයක්ද උත්පාදින ධර්මයක් වෙන්න තරම් ඒක ශක්තියක් තියනවද කියන කාරණාව. කුමක් හෝ වේවා දෙයක් කුසලයක් හෝ වේවා අකුසලයක් හෝ වේවා සිද්ධ වුණාම ඒ කුසලය හෝ අකුසලය යම් කිසි බැඳීමක් හැදෙනවා. ඒ කියන්නේ අපි හිතමු
ලෝක මට්ටමින් ඇග්‍රීමන්ට් එකක් ගහ ගන්නවායි කියලා. මේ දේ මේ විදිහට වෙන්න ඕනේ. මේ විදිහට කරනවායි කියලා. කුසලයක් හරි අකුසලයක් හරි අතීතයට ගිය දේ සිද්ධ අතීතයට ගිය දේ සිද්ධ ඒ වෙලාවෙම සිද්ධ කරගන්න දේ තමයි විපාකයට ඇග්‍රීමන්ට් එකක් හැදෙනවා. විපාකයට බැඳී යනවා කියන එකයි. දැන් කුසලය නොවුණු කල අකුසලය නොවුණු කල විපාකයට බැඳෙන්නේ නැහැ. එතකොට මේ ඒකේ වෙන්නේ දැන් තියෙනවනේ මෙහෙම අනාගතයේ වෙන්න තියෙන ಜಾති තියෙනවා. අනාගතේ අනිවාර්යෙන් වෙන්න තියෙන ಜಾති තියෙනවා. අපි බලමු මෙහෙම. දැන් හුළඟ හමනවා. හුළඟ හමන එක අනිවාර්ය නෑ. අවු වැටෙනවා. ඒක අනිවාර්ය නෑ. ඒ වගේ වලාකුළු හැදෙන. ඒක අනිවාර්ය නෑ. අපි හිතමු දැන් මේ පළාතට එහෙම නැත්නම් ඔය ඉන්න කැම්බරා ඔය ඉන්න අපේ මහත්තයලා මහත්මියන් පැත්තට අවු වැටෙන්න දෙන ඒක අනිවාර්ය නෑ. හැබැයි මේ ඊට පහුවදා මේ විදිහට වෙන්න ඕනේ කියලා අනිවාර්ය නෑ. හැබැයි ඒක නිසා මේ සාමාන්‍යයෙන් දේවල් ගන්නකොට ඒවත් උපාදිතී භංග තමයි. එහෙම වුණාට ඒ වගේ තියෙනවා අනිවාර්ය ගතියක් නැති ගතිය. දැන් කර්මයක් කරයින් පස්සේ ඒකේ විප්‍රයක් තියෙනවා. හැබැයි ඒක අවුවයි හුළඟයි රසයි වගේ නෙවෙයි. ඒක කොතන හරි තැනක ඒක නිශ්චිත වෙනවා. ඒ කියන්නේ විපාකය. ඒක අනිවාර්යයෙන්ම මෙහෙම වෙන්න තියෙනවා කියලා ඒක ෆික්ස් වෙනවා. අන්න ඒ වගේ ධර්මයකට තමයි උපාදීනෝ ධම්මයි කියලා කියන්නේ. දැන් උපාදීනෝ ධම්මයකේ මාත්‍රෝත්වය ඇවිල්ලා අර අතීතයට ගියා වූ කුසල ස්වභාවයෙන් ඒ වගේම අර වර්තමානයේ හරහා කරගෙන ගියේ යටත් වෙලා ගිය දෙයක්. අපි සම්මත කියන සංයෝජනයි කියලා කතා කරනයක් තියෙනවා. සංයෝජනේ වෙනවයි කියලා කියනවනේ. සංයෝජනේ වෙන්නේ කියන්නේ මේ සංයෝගිකනේ කියන එක හැදෙන්නේ මේ යෝග කියන වචනේ. යෝග කියන්නේ බැඳෙනවා කියන එකයි. යෝග වෙනවා. සංයෝග වෙනවා කියලා කියන්නේ බැඳෙනවා. ඒ වගේම අනිත් එකට මේ සම්බන්ධ වෙනවා. දැන් මේ අපි අනාගතයට යනවා කියලා කියන්නේ සත්වයක් නෙවෙයිනේ. පුද්ගලයෙක් නෙවෙයිනේ. ජීවියක් නෙවෙයිනේ. ආත්මයක් නෙවෙයිනේ. නමුත් මේ ධර්ම වල තියෙනවා සංයෝග වෙන ගතියක්. මොකක්ද සංයෝග වෙන්නේ? මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒකේ ඵලයට බැඳී යනවා. ඒකේ ඵලයට මේ සංයෝග වෙනවා. ඒක නිසා උපාදීනෝ ධම්මා කියන තැන තියෙන්නේ මොකද්ද? උපාදීනෝ ධම්මා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ෆික්ස් වෙලා තියෙනවා. මේ ටිකට යටත් විය යුතුයි කියලා. යටත් වෙන්න ඕනේ. අනේ විදියයි උපාදීනෝ ධම්මා කියන එකේ තියෙන සහ අනුප්පන්නා ධම්මා කියන එකයි උපාදීනෝ ධම්මා කියන එකේ තියෙන මේ ලා වෙනස. සයනස ඒ කාරණා පැහැදිලිනා ආමුදුනේ මට මේ තා චුට්ටක් කියන්නේ දැන් අපි මම උදාහරණයක් කිව්ව සරල වශයෙන් යම් කිසි කෙනෙක් හිතමු යම් කුසල කර්ම කරනවා. කුසල කර්මයෙන් වශයෙන් සම්මත වූ කාරණාවන් කරනවා. නමුත් අපි දන්නවා දැන් විශේෂයෙන්ම මේ අභිධර්මයේ චෛතසික සිත් ගැන දැන ගැනීම නිසාම අපි දැන් තේරුමක් තියෙනවා මේ ඒ කරන්නා වූ දේවල් මතු පිටින් කරන දෙයට වඩා අර්ථයක් මේ තමාගේ ඒ කිරීම තුල තමාගේ සිත තුල චෛතසික තුල ඇති වූ තත්වයේ බලපෑමක් තියෙන්න ඕනේ කියන කාරණාව. මොකද ඒව ප්‍රබලයි කියලා. එතකොට
අර යම් නමුත් මේ දේවල් විතරම නොදෙන යම් කිසි කෙනෙක් යම් කුසල කර්මයන් කරනවා ඒ කරන නිසා එයාට තමාගේ සිත පේන්නේ නැහැ. තමාගේ සිතේ තියෙන වංචනික එහෙම නැත්නම් ඒ වගේ ද්වේෂයන් පවත් පේන්නේ නැහැ. නමුත් එලිපිට කරන්න හොඳ වැඩක්. ඒතකොට මේ මොකක්දලා හිතාගෙන ඉන්නවා මම මේවා කරනවා. දැන් ඉතින් මම නම් ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් දිව්‍ය ලෝකේ තමයි යන්නේ. ඉතින් මොකක් මම මේවා කරනවානේ පන්සල් හදනවා, ආරෝය කරනවා, නොයෙකුත් දේවල් ධර්ම දාන දෙනවා, රේඩියෝත් කරනවා. ඔහොම අපි කියමු. ඉතින් එහෙම හිතන් ඉන්නවා. ඉතින් එයා මේ එතකොට මේ පුද්ගලයාගේ මේ මම අන්තිම වල නිකන් කිව්වේ කෙසේදත් මේ අර වහන්සේ කිව්ව අර ශක්තිය වහන්සේ කලින් කිව්වා අර අතීතයට එක්තු වෙච්ච ක්‍රියාවලිය ඉවරයි ඒ සමගම ශක්තියක් ඇති වෙලා කර්ම වශයෙන් ඒ උත්පන්න ධර්ම වශයෙන් ඒක අතීතයට ගියා ඒ ඵලය අනිවාර්යෙන් ලැබෙනවා කියලා. එතකොට ඵලය අනිවාර්යෙන් ලැබෙනවා. නමුත් මේ පුද්ගලයා දැන් හිතාගෙන ඉන්නව වැරදි දෙයක්. එයා හිතන් ඉන්නවා එයාට ශක්තියක් තිබිච්ච යම් කිසි තැනකට යන්න තිබිච්ච ශක්තියක් ඇති දෙයක් තමයි එයා කරගත්තේ කියලා. එයා ඒ වැරදි ප්‍රතිඵලයක් ගැන ඇලිමක් ඇති කරගන්න පුළුවන්. එයා හිතන් ඉන්නේ වෙනස් විදිහකට. ඒ දේ ගැන කොහොමද සවන්නස ටිකක් දැනගන්නේ? ඒ කියන්නේ තමන් මේ වැරදි කොනකින්ද අල්ලලා තින්නේ සමාන මම වැරදි ප්‍රශ්නයක් දන්නේ අහන්නේ මේ අවස්ථාවේ. ඒකේ තියෙන හොඳයි. ඒ කීප එක හොඳයි මහත්තයා. මේ ඒක ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි. බෙහෙත් තියෙනවා ලංකාවේ බෙහෙත් කරන ක්‍රමයක් තියෙනවා. මෙහි බෙහෙත් කරන ක්‍රමයක් තියෙනවා. මෙහි සාමාන්‍යයෙන් ඔය ඕස්ට්‍රේලියාවෙත් මෙහෙත් බටහිර රටවල් වල බෙහෙත් එහෙම දෙන්නේ මේ පොඩ්ඩක් මහත්තයා මේ ඩිංග දිග වේ. නමුත් අහගන්න දෙන්නේ නැත්තේ මේ බෙහෙත් කියන જાතිය මේ ඇඟට විසයිලු. අත්‍යවශ්‍යම කාරණයක් නැතුව බෙහෙතක් දෙන්නේ නැහැ. ඇඟට විසයි. බැරිම වුණොත් තමයි දෙන්නේ. හැබැයි ඒක නිසා මේ අය කියන්නේ අපේ ඇඟේම හැදෙනවා යම්කිසි ප්‍රතිසක්‍රණයක්. ඒක නිසා ඒකට ඔරොත්තු තියලා ඔය විස බීජ වෛරස් එතකොට ඒවා නැති වෙලා යන. එතකල් ඒ ඇඟේම ඒකට ෆයිට් කරන ශක්තිය එනකල් විවේක ගන්නයි කියලා. ඔහොම තමයි මේ නව ශ්‍රීලන්තේ ඕස්ට්‍රේලියාවේ බටේ රටවල කියන්නේ. ලංකාවේ එහෙම නෑ මහත්තයා. ලංකාවේ ලෙඩා ස්පිතාලයට ඇතුල් වෙනකොට දොස්තර මහත්තයා දකිනකොට ලෙඩේ බය වෙනවා දොස්තරට. මිනිස්සයා නෙවෙයි. අර මිනිසයාගේ ඇඟේ තියෙන ලෙඩේ දොස්තර මහත්තයා දකින්නකොට බය වෙනවා. ලෙඩේ වෙලුලලා හිටනවා. ඒ කියන්නේ තමයි දෙනවා. එන ගිනි බේතක් දෙනවා කියලා දන්න. ඒක නිසා මේ ලංකාවේ දොස්තරවරුන්ට ලෙඩ බයයි. මේ බටහිර රටවල එන මේ වෛද්‍යවරුන්ට ඒ තරම් ඔය ලෙඩ බය නෑ. ඔය මයිල්ඩ් විදියට කමන්නේ අපි සත්‍යයක් ඉතින් ඉඳලා යම් මේක කියලා බෙහෙත් දෙන්නේ නෑ. එහෙම එකක් තියෙන්නේ. ඔය ඒ වගේ මහත්තයා මේ ඔකත් ඔය හිතේ තියාගන්න මේ ධර්මය කියන එක මේ ඔක කියන්න හේතුව මේ බෙහෙත් කියන දේවල් මහත්තයා පාවිච්චි කිරීමේදී හරි දැනුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හිත ජීවිතයට හානි කරයි. ඒක ජීවිතයට අනතුරුදායකයි. ඒවා තිබුණටම දෙන්නේ නැහැ. අවශ්‍ය වැඩේට විතරයි. අවශ්‍ය වෙලාවට විතරයි. ඒකෙන් බෙහෙතෙන් පිටක් තියෙනවා. ඒක පාවිච්චි කරන විදියයි මේ වෙලාවයි ලෙඩේ දිහා බලන්න. පස්සේ කොච්චර වටිනා බෙහෙත් තිබුණත් ඒවා ආවට ගියාට දෙන්නේ නැහැ. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. පාවිච්චි කරන විදියක් තියෙනවා. මේ ඒ වගේ ධර්මයේ කියන එක පාවිච්චි කරන තැන තියෙනවා. හරි වටිනවා. ධර්මයේ කියන එක පාවිච්චි කරන විදියක් තියෙනවා. පාවිච්චි කරන තැනක් තියෙනවා. පාවිච්චි කරන කෙනෙක් ස්ථානයක් සිද්ධියක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට ශික්ෂාවද තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් 227ක් තියෙන උපසම්පදා සීලේ
දවස් 15කට වතාවක් පොහොය කරනවා කියලා සජ්ජායනා කරන උපෝසත කර්මය කරන 227ක් තියෙනවා. ඒ 227 පොඩි අණු කැඩිච්ච විදියට කොටස් වෙච්ච ශික්ෂාපද ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපද වැඩි උනේ. මේ ශික්ෂාපද රකින්න තැන් වෙනස්. ඒ රකින්න තියෙන තැන දැන් සමහර ශික්ෂාපද ටිකක් තියෙනවා. ඒව රකින්න අවශ්‍ය වෙන්නේ දානේ වළඳන වෙලාවෙ විතරයි. එතනදී ඒ ටික තියෙන්න ඕනේ. එතනදී පරව කරන තැන. සමහර ශික්ෂාපද තියෙනවා සිවුරු පෙරවෙන වෙලාවෙදී. සමහර ශික්ෂාපද තියෙනවා නාන වෙලාවෙදී. සමහර ශික්ෂාපද තියෙනවා ගමේ වඩිනකොට. සමහර ශික්ෂාපද තියෙනවා සීමාව ඇතුලේ. මේවා ඖෂධීය වශයෙන් ගත්තත් එහෙම මේ ශික්ෂාපද පාවිච්චි කරන තැන ක්‍රියාත්මක වෙන තැන් වෙනස්. ඒක නිසා මේ වෙන තැනක කරන්න තියෙන දෙයක් මෙතන කරාට ඒක ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. බෙහෙත වුණාට ලෙඩක් නැතුව නුසුදුසු තැන ගත්තයින් පස්සේ ගැලපෙන්නේ නැහැ. මේක දන්නේ එක්කෙනා විතරයි ඕක කරන්නේ. දැන් වස් ශික්ෂාපදේ රකින්න ඕනකම තියෙන ජූලි මාසේ පෝයෙන් පස්සේ ඉඳලා ඔක්තෝබර් මාසේ දක්වානේ. ඉතින් මාස 3 ඒවා කොච්චර යඳ ගන්න පුළුවන්ද? අවුරුදු 4ක් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද වස්වසන්ට වස් ශික්ෂාපදේ ඒව ඔක්කොම තියෙන්නේ ඔය ඒ කාලයකට විතරයි. ඒක නිසා ඒ රකින්න තැන තියෙන්නේ ඒ 3 මාසේ පමණයි. කටින පින්කම් පවත්න්නේ ඊට පස්සේ. ඒක නිසා තැන් තියෙනවා. ඒතනින් එහා පැත්තට කොච්චර මාස තිබුණත් කොච්චර පොයේ තිබුණත් කොච්චර අමුදුරු ස්වාමීන් වහන්සේලා ඒ රකින්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඒක තනින් එළියේ. ඔය වගේ දැනගෙන හිටියොත් තමයි මහත්තයා ওই වැඩේ හොඳට කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ කාරණේ මම මේ ලෝකවාසී හැම එක්කෙනාටම මම මේක අද කියන්න ඕනේ. මේ අහපු ප්‍රශ්නේ මේක මහත්තයා මේක අහන්න නෙවෙයි කිව්ව. නමුත් මේක කාරණයක් නිසා කියන්න ඕනේ. අපේ බෞද්ධ පින්වතුන් ධර්මය දැනගෙන පින් කරනවා කුසල් කරනවා. ඒ වගේම තමයි ධර්මය දැනගෙන දන්නවා කියලා හිතාගෙන ධර්මය එහෙම නැත්නම් පින්කම් නමින් নানা ප්‍රකාර අමනෝඥ වැඩ කරනවා. ප්‍රතිඵලය එන්නේ නමට නෙවෙයි. ප්‍රතිඵලය එන්නේ ක්‍රියාවටයි. දැන් අපි හිතමු මෙහෙම කෙනෙක් පින්කමක් නමින් කුසලයක් නමින් යම්කිසි නොහොඳ දෙයක් නරක දෙයක් අකුසල දෙයක් කරනවා. එයා ඒකට නම් කරනවා මේක පින මේක කුසලය කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට ඒ කුසලය හරියම විපාකය එන්නේ ඒ කරන වෙලාවේදී එයා දීපු ඒ ක්‍රියාවට දීපු නම ඒ ක්‍රියාවට දීපු වචනයට නෙවෙයි. ඒ වචනයට අනුව නෙවෙයි. එයා ඒ ක්‍රියාවට යොදලා තියෙන හිතටයි ඒක එන්නේ. ඒක නිසා මේ සමහර අය මේ තමන් නොදන්න නිසා ධර්මයේ නොදන්න නිසා මේ ඒවට ගිහිල්ලා අතපුච්ච ගන්නවා. ගොඩාක් මේ ලෝකවාසී බුරුම හෝ වේවා තායි හෝ වේවා ශ්‍රී ලාංකික හෝ වේවා වෙනත් කෙනෙක් හෝ වේවා මේ යම්කිසි ආරාමයක් සේනාසනයක් අරණ්‍යයක් පුදබිමක් භික්ෂූන්ට දසසිල්ලම්මලාට තියෙන තැනක් එහෙම පාවිච්චි කිරීමේදී ඊ타ත්ම පරිස්සම් විය යුතුයි. එහෙම පරිස්සම් වෙන්න දන්නේ නැත්නම් පැත්ත පලාතේ නොගිහිල්ලා නිකන් ඉඳී යුතුයි. ඒක හේතුව මේ සමහර අය මහත්තයා මේ ඔය ආරාම සේනාසන ඒවා ආශ්‍රය කරගෙන යඤ්ඤා වැඩ කටයුතු කරන්න ගියාට පස්සේ මේ ඒගොල්ලෝ හරියට විනාශ කරගන්නවා. ඒක කවුරුවත් කරන එකක් නෙවෙයි. ඒගොල්ලොම කරනවා. ඒගොල්ලොම කරගන්න. ඔය මහත්යා කියපෙටිට
ඒ දහම් දැනුම නැති හින්දා. එහෙම සාමාන්‍ය කෙනෙකුට දහම් දැනුම අපිට බලෙන් දෙන්නත් බෑ. දැන් මේ අපි කවදාකවත්ම දැකලා නැති දැන් මේ ලලිත තාත්තන මම දැකලා තියෙනවා. අපේ තවත් මෙල්බන් ඉන්න පින්වතුන් දැකලා තියෙනවා. නමුත් අද මේ ඉන්න පින්වතුන් මම දැකලා නෑනේ. මේ මාව දැකලා නෑනේ. දැන් මම මේ පින්වතුන් දැකලත් නෑ. කවුද කොහෙද ඉන්නේ කියලා. නමුත් මේ එක්කසු කුමක් නිසාද කොහේ ජීවත් වුණත් මේ ධර්මයේ කියන එකේ පිපාසය ඕනෑ දැනගන්න ඕනෑ මේක හරියට කරන්න ඕනෑ කියන ඒ ඕනෑකම ඒ පිපාසය හරියට ගොඩක් හදට තියෙන කොටසක් තමයි මේ. හැබැයි මෙහෙම වුණාට හැම කට්ටියම මෙහෙම නෙවෙයි. ඒ අය වැඩ කරන්න ගියන් පස්සේ දන්නවා කියලා හිතාගෙන ඉන්නවා කරන්නේ අන්තිම නොදන්නා පහේ වැඩක්. ඒ දන්නවා කියන නමෙන් ඒගොල්ලෝ එක එක නම් තියෙනවා. දැන් මම මේ මෙන්න මෙහෙම සිද්ධියක් කියන්නම්. ඔන්න බලන්න මේක මේ අපේ පින්වත්තුන් මේ මහත් වෙලා ප්ලේ කරන නැවත විකාශනය කරා කමක් නැහැ. දවසක් මම මේ පින්කමට ගියා. දානෙකට ගිහිල්ලා මේ පූජා කර පරිස්කාරයක්. ඉතින් පරිස්කාරයක් ඉතින් අපි අර මුදල් පරිහරණය කරන්නේ නැහැ. ඒක නිසා ඔය කවුරු හරි ඔය ආධාර අරවම දෙනවා. ඉතින් ඒවා ඉතින් ඔය අපේ මේ සමිතියක් තියෙනවා. ඒවට යොදලා ඉතින් කටයුතු කරනවා. දැන් අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්නට මිය පරලෝ ගියා වූ සෑම දිනාටම පින් අනුමෝදන් කරන්නට තමයි මේක කළේ. මේ දානෙ දුන්නේ සාංගික වශයෙන් දෙන්නේ. දානේ සාංගික දැන් සාංගික වශයෙන් දානයක් පූජා කරන් මහත්තයා අපි පෞද්ගලික බාරගන්නේ නැහැ. ඒක ඇවිල්ලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ වුණ අනාථ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේගේ පටන් මේ මොහොත දක්වාම පහළ වෙච්ච ඒ වගේ අනුරාධපුර යුගයේ හිටපු දැනට නොයි රටවල් වල ඉන්න සහ තව පොඩ්ඩකින් විනාඩි 5කින් මහාන වෙන එක්කෙනෙක් ඉන්නනම් එයාටත් ඒ උපසම්පදාන හාමුදුරන්ටත් අන්තර්ගත කරලා තමයි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙටම එක්කාසු කරලා තමයි දානේ සාංගික වෙන්නේ. ඒ සාංගික දානයක් දෙන්නේ කුමක් නිසාද? ඒ සාංගික දානේ දෙන්නේ මිය ගියා වූ අම්මට තාත්තට අයියට අක්කට නැන්දට මාමට ඒ අයට කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න ලැබේවා දුකක් නොවේවා පිපාසයක් නොවේවා හැම සම්පතක්ම ලැබේවා කියලා පරම පවිත්‍ර කරුණාවන්ත මේ හිතක් හදාගෙන ඉතින් ඒ අයට සැප දෙන්න තමයි මේක කරන්නේ. දැන් එතකොට ඒකේ භාරකාරය හැටියට අපි ඒක ගන්නවා. ඉතින් තවත් ඉතින් ආම්දුරන්ට පරිස්කාරයක් කියලා දුන්නොත් එහෙම ඔය මොකක් හරි චෙක් එකක් හරි එහෙම නැත්නම් මොකක් හරි කවුරු හරි වෙනුවෙන් ඔය මේ තියෙනවනේ මේ ආදායක් දුන්නොත් එහෙම ඒක කවුරු හරි කැපකරුවෙක් ඉතින් ඒක යොදනවා. දැන් ඕක කරලා දැන් අපි දැන් අතහැරලානේ දෙන්නේ. ඔය දැන් පින් අනුමෝදන් කරලා පැනුත් වඩලා පින් දීලා ඉදන් ඕ ඥාතිනම් හොතු කියලා ඊට පස්සේ ඒකේ අතිරේකේ උඩ යට සරසේ ඉන්න ආකාශට්ටාච බුම්මට්ටා ඒ දෙවි දේවතාවුන්ට දීලා එත්තාවතා චම්මේ කියලා ඊට පස්සේ ඒගොල්ලෝ අවසානයේදී ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම මේ කළගත්තා වූ පිනෙන් මට බාල සමාගමක් නොවේවා කියලා ඒකත් ප්‍රාර්ථනා කළා. කොච්චර කාලද නිවන් දකින ජාති දක්වා ඒ ඔක්කොම ටිකත් කරලා ඊට පස්සේ මට මේකෙන් නිවන් හම්බ වේවා නිවන් ලැබේවා කියලා ඒකත් කරලා ඔක්කොම ටික නිවනුත් පතාගෙන දෙයයන්ටත් අතිරේකේ පින් ටික දීලා නෑදෑයන්ටත් ඔක්කොම ටික දීලා ඒගොල්ලෝ සැපහැරලා ඊට පස්සේ සතියකට විතර පස්සේ අහන මේ ස්වාමීන් වහන්සේ අර ආධාරයක් දුන්නා ඒකේ මේ රිසිට් එක ආවේ නෑ පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ දැන් මම ඒකට දැන් යොදනවා මෙහෙම ඉල්ල ගන්න කියලා සමිතියක් තියෙනවනේ. බලන්න මේ වැඩේ කොච්චර දුරට මෙයා බැඳිලා ඉන්නවද කියලා. අර ඔක්කොම කරලා තියෙන්නේ නාමිකවනේ. දානෙ දුන්නේ නාමිකවයි. ඒ වගේම ඔක්කොම කරලා දැන් හැම එකක්ම කරලා අර
දීපු ඒවට ආයෙත් රිසිට් දෙනවා. ඒ කුමක් නිසාද? ඒ හිත අතහැරිලා නැහැ. ඒ හිත තව බැඳිලා තියෙන්නේ. අනිත් එක තමයි මම දැකපු දේ තමයි අපි ගොඩාක් මේ ඵලයට බැඳිලා දෙන්නේ. අතහැරීම නෙවෙයි තියෙන්නේ. මගේ යසස පැතිරෙන්න ඕනේ, මගේ හොඳකම පැතිරෙන්න ඕනේ, මගේ දීපු දේවල් අපේ ස්වාමීන් වහන්සේලා සහ අපිට ආධාර කරන්න ආපු ගිහි අය කියන්න ඕනේ. ඊළඟට ස්වාමීන් කියන්නේ නැහැ වැඩි. නමුත් අනිත් මගේ යාළුවෝ හිතවතු ගිහිල්ලාගේ දානේ ගැන තැන් තැන් වල වර්ණනා කරන්න ඕනේ, කිරෙන්න ඕනේ, ටෙලිෆෝන් එකෙන් කියන්න ඕනේ, ඊමේල් එකක් දෙකක් දාන්න ඕනේ. ආන්න ඒ වගේ බලාපොරොත්තු ගොන්නකට කෑදර වෙච්ච, බැඳිච්ච, ලාටු වෙච්ච, ඒ වගේම සංයෝග වෙච්ච හිත් වලින් තමයි ඔය කරන්නේ. එහෙම කරයින් පස්සේ ඊට පස්සේ අර ප්‍රාර්ථනාව එහෙම නැත්නම් යසස ඒව හරියට පස්සේ මේ අහනවා බලනවා මේකට මට ලැබුණේ නෑ මේකට ගැන කිව්වේ නෑ. දැන් එකපාරක් අපේ එක්කෙනෙක් දානයක් දීලා මේ ඊට පස්සේ ස්වාමින්වහන්සේට නම කොලයක් දුන්නා නම ලියලා මේක කියන්නේ කියලා සනස එක්කව අමතක වුණාම ආකාරියව නැද කොලේ හැලිලා හරි ඊට පස්සේ අර ඔක්කොම ටික දවස් 3ක් දුක නිදිමරාගෙන කරේ. නමුත් ඒ ඔක්කොම ටික අවසානයේදී හිත නරක් වුණානේ. ඒ අම්මා ඇවිල්ලා මාගේ ගාවට කිව්වා මගේ නම කිව්වේ නෑනේ ස්වාමීන් වහන්සේ. බලන්න අනිත් අයගේ අනිත් එක්කිනාගේ මේ කිව්වා. බලන්න කොච්චර මේ ගැළපෙන්නේ නැද්ද මේවා කියලා. දැන් මේ නම කිව්වේ නැtei කියලා ලවුඩ් ස්පීකරේ. ඉතින් බලන්න කොච්චර දේවල් බැඳිලා තියෙනවද කියලා. ඒක නිසා මේ ආරාම වලට එහෙම නැත්නම් අපි කොච්චර ගියත් හිටියත් ස්වාමින්වහන්සේලා ගාව කොච්චර හිටියත් මෙන්න මේ ඉගෙන ගැනීම නැති තාක්කල් එයා ඒ දන් දෙන නමින් ඒ වගේම සිල් රකින්න නමින් භාවනා කරන නමින් කරන්නේ හැම දෙයක්ම වැරදි. මේ හැම දෙයක්ම වරද්දා ගන්න දේවල් තමයි සිද්ධ කරන්නේ. දැන් එකපාරක් මේ තව එකක් තියෙනවා භාවනා වැඩසටහනක් කරා. ඒ භාවනා වැඩසටහනක් කරන්න කියලා එකිනෙක හිතට නරක් වුණා යාගේ. ඒ භාවනා වැඩසටහන ඒ කරේ හොඳ හිතකින් නෙවෙයි. ඊට පස්සේ දැන් භාවනාවක් කරන් පස්සේ අවසානයේ හරි පීස්ෆුල් මයින්ඩ් එකක් සන්තෝෂයක් තියෙන්න එපා. අවසානයේදී භාවනා කරලා ඉවර වෙලා යනකොට මේ ඊට පස්සේ සතිය හම්බෙච්ච කතා කරන්නේ නැහැ. අන ප්‍රතිඵලයි. අන්න ඒ වගේ හැම වෙලාවෙම බලන්න ඇත්තට මගේ හිත කුමක් සඳහාද වැඩ කරන්නේ. ඇත්තටම මගේ හිත මොකටද එම් වෙලා තියෙන්නේ කියලා බලන්න මම ඔය කිව්වේ මම දකින සහ යම් තැන්වලදී අත්විඳින දේවල් මේවා හරි ගුරුවරු මේ සිද්ධි හරිම ගුරුවරු හරිම උපකාරක ශාස්ත්‍රවරු මේවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේක ඇස්සේ තියෙන්නේ. ඒක නිසා කවදාකවත්ම මේ මහත්යලා මේ නෝනලා කොහේ හෝ වේවා මේ ඕස්ට්‍රේලියාවේ හරි මේ නව ශ්‍රී හරි එංගලන්තේ හරි USA මොන රටක හෝ වේවා ඉඳගෙන යම් කිසි තැනකට දුන්නනම් දෙයක් දුන්නමයි. අය හැරිලවත් බලන්න එපා. ඒක සන්තෝෂ වෙන්න මගේ හිතින් මේක අත්හැරිලා ගියා. නැවත කිසිම හිතක් කිසිම පසුතැවීමක් මගේ හිතට ඇති නොවේවා. රිසිට් එකක් මට ඉල්ලන්න හිතක් පාර නොවේවා. මගේ වර්ණාවක් මට ඇති නොවේවා. යාන්නේ ඒ විදිහට හිතාගත්තන් පස්සේ හැමතැනම ඍජුයි, හැමතැනම සංයෝග නැහැ, හැමතැනම බැඳීම් නැහැ. හරිම ඔය මහත්යා ඔය කියපු කණේ මහත්යා හැමතැනම උතන මම එක දෙකක් ඔය මතක් කරේ. එහෙම වෙන්නේ ධර්මය නියම විදිහට දකින්න නැති නිසා. අනිත් එක තමයි ඔය මේ තව එකක් තමයි අපේ ස්වාමින් වහන්සේලා කරන වරදක් තියෙනවා. ඒ තමයි දාන ගෙදරකට ගියාන් පස්සේ මේ මිනිසුන්ගේ නම් ගන් ටික කියලා ඔකෝම කියලා හිත ආත්මස්වෙන් පුරවලා නෑදෑයෝ
පරම්පරාව වර්ණනා කරලා ඒගොල්ලන්ට ආය බෙල්ල උස්සලා නැගිටින්න බැරි වෙන විදිහටම හුද්ද ප්‍රාර්ථනාවක් කරලා ආශිර්වාද කරලා නංගන් කියලා හොඳට ආය ඔළුව බිමටම දාලා තමයි එන්නේ. ඒක මේ මිනිස්සුන්ට මේ කෙලස් බර මිනිස්සුනේ ඔයගොල්ලන්ට ඕවා මේ තමන්ගේ ආත්ම වර්ණාව කරපු ගමන්ම ඔළුව කෙලසින් වහගන්න. අපු ගාම අර මේ තියෙන්නේ මේ ක්ලවුඩි සර්ට තියෙන්නේ කිසිම එළියක් නැහැ. ඒ වගේ අර කරපු පින් ටික ඔක්කොම මේ වැහිලා යනවා. හොඳ දේ හොඳ කියන්න ඕනේ, නරක දේ නරකයි කියන්න ඕනේ. හැබැයි අනවශ්‍ය විදිහට මිනිස්යාව දාන වේලක් දුන්නයි කියලා, පබඩමක් දුන්නයි කියලා, අලකරියක් දුන්නයි කියලා ඒ මිනිස්යාව වර්ණනා කරන්න හොන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා මෙහෙමයි. එයා කියන පරිත්‍යාගයේ ගුණයේ තිබෙන පරිත්‍යාගයේ තියෙන අගය කියන්න ඕනේ. කුසලයේ තිබෙන වටිනාකම විපාකයේ කියන්න ඕනේ. ඒක අල්ලලා මිනිස්යාව ඉහළින් තියලා වර්ණනා කරන්න ඕනේ. එතකොට එයා විපාකයට වඩා කෙලසුන්ට බර වෙනවා. ඕක අපි සමහර ස්වාමින්වහන්සේලාගෙන් දැනුව හෝ නොදැනුවත්ව සිදුවෙන දෙයක්. ඒක නිසා ඒකෙමුත් පරිස්සම් වෙන්න ඕනේ. මහත්ය කියූපෙකේ තව ගොඩක් කියන්න තියෙනවා. ඒක නිසා මම කිව්වේ දැනගෙන කරොත් මහත්තයා ඒ පින්කම ඒ කුසලය හොඳ දෙයක් වටින දෙයක් වෙනවා. එහෙම නැත්නම් එහෙම වෙන්නේ නිකන් ඒ වෙනුවෙන් ස්තිරවසනසනස අවසාන වචනේ කිරකට පොඩ්ඩක් ලයින් එක කට් වුණා. නමුත් කවන්නේ අවවාසී ඔන්ලයින් ඉන්නෝනේ සාමුදුනේ. ගෞරවනීය සාරාංශ ශ්‍රීමති මහත්මිය ප්‍රශ්නයක් ඇහුවා. අපි ප්‍රශ්නේ මේ උත්තරයක් සමගවන්ත නැවතත් මෙන්න ඔබාසී ලයින් එක උතර ඩ්‍රොප් වුණා. ශ්‍රීමති මහත්මිය මේ ප්‍රශ්නේ නැවතත් කිටියෙන් අහන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දලුවත් මහත්මයාගේ ප්‍රශ්නෙට පැහැදිලි කරපු එක පැහැදිලි වුණා හොඳට. ඒ පැහැදිලි කරන ඒ අවස්ථාවේ මට සිහියට ආවේ ස්වාමීන් වහන්සේ දැන් අපි සූත්‍ර දේශනා වලින් එහෙම අහලා තියෙනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඊළඟට ත්‍රි හේතුක ඕමක ද්වි හේතුක උත්කෘෂ්ඨ ද්වි හේතුක ඕමක ආදී වශයෙන් කුසල වල විපාක ගැන. එතකොට ඒකත් මෙතෙන්ට අදාළයි නේද කියලා හිතුණා. ඒ ගැනයි ස්වාමීන් වහන්සේ දැනගන්න කැමති. ත්‍රිවන් සරණයි. ඒක මෙහෙමයි එන්නේ. ත්‍රි හේතුක ඒකත් හොඳ වටිනා හරවත් ප්‍රශ්නයක්. ඒකෙ වෙන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නේ දැන් ඒ කුසලය කරන වෙලාවේ ඒ කුසල කරන්න යනකොට ඒක ක්‍රියාත්මක වෙන වෙලාවේ තියෙනවා මේ හිත හැසිරෙන විදියක් තියෙනවා. ඒ හිත හැසිරෙන විදියේ තියෙනවා අංග ටිකක්. දැන් ඒකේ තියෙන පළවෙනි එක තමයි තාමත්ම කරන ක්‍රියාව තුළ දිය තුළ ගිලා බහැපු නැති යට නොවන හොඳ ප්‍රසන්න ගතියක්, පැහැදිලි ගතියක්, ප්‍රසාදනීය ගතියක් උඩින් තියෙන්න ඕනේ. හොඳම ගතියක් තියෙන්න. හැබැයි ওই ප්‍රසාදනීය ගතිය සමහර වෙලාවට යම් යම් කරුණු කාරණා නිසා, අසනීපකම නිසා, ධර්මයේ නොදන්නා කම නිසා අඩු වෙන්න පුළුවන්. එතකොට ප්‍රසාදනීය ගතිය හොඳට තියෙනවා නම් ඒක හොඳ රේට් එකක්. අනිත් එක තමයි මේ අර තියෙනෝනේ නුවණ යෙදීම පිළිබඳව තියෙන්න ඕනේ නොමුලා වෙච්ච නුවණ නමින් මෝහය කරන්නේ නැති හොඳ නුවණක් තියෙන්න ඕනේ. දැන් මේකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම මේ කුසලයක විපාකයක් තියෙනවා. ඒක ධර්මයක්. හැබැයි එතනදී යන්න හොඳ නැහැ. මේකේ අපත් එකයි මට නාවත් එකයි. ඒව මං ගණන් ගන්න නැහැ කියන තැන හිතියොත් එහෙම ඒ නුවණ අඩු වෙනවා. එතකොට ඥාන සම්පයුක්ත භාවය හොඳට තියෙන්න ඕනේ. අසංඛාරික ගුණය හොඳට තියෙන්න ඕනේ. ඊළඟට ඒකට තිබෙන්නා වූ මේ දැන්
පින්කමක් කරනකොට ඒකේ තියෙනනේ වටපිටාවක් හැම අංගයක්ම හැම ෆීචර් එකක්ම ලස්සනට ගුණුවට හදලා තියෙනවා. ආන්න ඒ වගේ අවස්ථාවලදී ඒවා උත්කෘෂ්ඨ කුසල් ස්වභාවයටපත් වෙනවා. ඌවගෙන් යම් දේවල් අඩු වුණාම පසුබැස්සෙන් සසංකාරික ස්වභාවයටපත් වුණාන් පස්සේ ඒකින් වෙන්නේ ඒවා යම්කිසි කාරණා වැඩි වුණත් කියන්නේ තිබුණත් ඒ වගේ තිබෙන බලය ඒ තරම් හයියට පිහිටලා නැති නිසා ඒක මේ උත්කෘෂ්ඨ ඕපක ස්වභාවයටපත් වෙනවා. ඒක ඇත්ත වශයෙන්ම විපාක දෙන කතා වෙන නිසා විපාක දෙන උත්කෘෂ්ඨ කුසලය මධ්‍යම ඕමක කුසලය කියලා සඳහන් වෙන්නේ ඒක කරන වෙලාවේදී යොදලා තිබෙනා වූ චිත්ත ගතිවලට හිතේ ස්වභාවයට අනුවයි. ඒක නිසා හැම වෙලාවෙම මේ තව එකක් කියන්න ඕනේ යමක් නොකර ඉන්නවාට වඩා ඕමකාසයෙන් හරි ඒ වගේම තරමකට කරන එක හොඳයි. එතකොට අර මේ උත්කෘෂ්ඨ කුසලයේම කරන්න පුළුවන්කම තියෙන හොඳට පරිපූර්ණ දැනුමක් තියෙන කෙනාටනේ. එතකොට එහෙමව නැති කෙනාට යන්තම් හරි තියෙන එක හොඳයි කියලාත් කියන්න ඕන මේ වෙලාවේ. හැබැයි උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක ওই විදිහට තීරණය වෙන්නේ ඒකට යොදන්නා වූ ඒ ගති චිත්ත ගති ස්වභාවයේ තිබෙනා වූ යෙදීමට අනුකූලවයි. තේරුම් සරණයි. තේරුම්සන්නසනස හොඳයි කල්යනා මිත්‍රයනි විනාඩි 15ක පමණ කාලයක් තියෙනවා ඉතුරු වෙලා සමාවෙන්න මුගක් වෙලා ගත්ත අපි මේ පටන් ගන්නත් මම ඒ නිසා කට්ටියට යොමු වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න වැඩි වෙලා ගන්න නැතුව අවසරයි සෝනාංශ පොඩි ප්‍රශ්නයක් වන්ත පැහැදිලි කළා මේ උප්පන්නා ධම්මා කියලා ඒ වගේම අනුප්පන්නා ධම්මා කියලා. එතකොට සෝනාංශ දැන් මේ මොහොතේ වෙන උප්පන්නා ධම්මා ඊට කලින් මොහොතේ උප්පන්නා ධම්මාද පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ඉස්සෙල්ලා. මේ මොහොතේ උපාද ත්‍ිති භංග යන අවස්ථාවෙන් එකකට හරිපත් වෙලා තියෙනපත් වෙමින් තියෙනවට කිව්වා උප්පන්නා ධම්මා කියලා. දැන් තියෙනවා. අනුප්පන්නා ධම්මා කියලා කියන්නේ මහත්තයා මේ අතීතය නෙවෙයි වර්තමානයත් නෙවෙයි තාම ඇවිල්ලා නැති දේවල්. ඒක කතා කරනවා අනුපන්නා ධම්මා කියලා. ඒ කියන්නේ ඉපදිලා ඉවරයි. උපාදයටත් තිතියටත් භංගයටත් මේ අවස්ථා තුනටම තාම පත් නොවෙච්ච දේවල්. උපාදීනෝ ධම්මා කියන තැන මේ අතීතා ධම්මා කියලා කියන්නේ නැහැ මේක. මෙතන කිසිම තැනක අතීතා ධම්ම මොකක්වත් නැහැ. උපාදීනෝ ධම්මා කියන තැන නම් කියන්නේ මෙහෙමයි. එතනදී කියන්න තේරුම් ගන්න ඕනේ අපි යමක් සිද්ධ වෙන්න අනිවාර්ය වෙලා තියෙනවා. උපාදීනෝ කියලා කියන්නේ යමක් සිද්ධ වෙන්න බැඳී තිබෙනවා. යමක් සිද්ධ වෙන්න ඇග්‍රීමන්ට් එකක් තිබෙනවා. ඒක ඒකාන්තයෙන්ම ඒ තත්වලට පත් වෙන්න ඕනේ කියන එක තමයි උපාදීනෝ ධම්මා. හැබැයි මේක එක තැනකවත් අතීතයට සම්බන්ධ කරලපු මේ විශේෂ කොටසක් නැහැ. උපාදීනෝ ධම්මා කියන එකේ බලය තියෙන්නේ අතීතයේ කියන එකයි කිව්වේ. හොඳයි චන්දන මහත්මයා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ කලින් කිව්වා මේ කිනක් කරපහම ආයේ පිටිපස්සේ හැරලා බලන්නත් එපා කියලා. ස්වාමීන් වහන්සේ අපි අර නම් කියන ඒවා කොහොමත් අපි නම් කරන්න දෙන්නේ නැහැ දැන්. ඒතර ස්වාමීන් වහන්සේ අපි පිනක් කරපුවාම ඒක මේ මෙනෙහි කරලා ඒ ගැන පිනක් සිද්ධ වුණා නේද කියලා මෙනෙහි කිරීම හොඳ නැති දෙයක් විදිහටද ඔබ වහන්සේ සඳහන් කරේ තේරුවන් ස්වාමීන්. නෑ මම ඒ පින්කම කරලා ඒ පින්කමේ තිබෙනා වූ හැඩවැඩ තමන් සිටීම තමන් මෙනෙහි කිරීම හොඳ දෙයක්. ඒක පින්කම වැඩි වෙන දෙයක්. චිත්ත ප්‍රසාදේ වැඩි වෙන දෙයක්. චිත්ත ප්‍රසාදේ හැදෙන දෙයක්. කුසලයේ වැඩෙන දෙයක්. තවත් කුසලයකට ශක්තිය ලබා දෙන දෙයක්. ඒක නෙවෙයි කිව්වේ. මේ අපේ හිත ඇවිල්ලා
කෙලෙස් ගඟට මේ හොඳට ඒ කෙලෙස් ස්රෝතයට ඉඩ තියෙන හිත් මේ හැම වෙලාවෙම මේ හොඳ දෙයක් කරත් ඒ හොඳ දේ ගාවින් හොඳ දෙයක් කරාම ඒ හොඳ දේ ගාවින්ම නිකන් ගලාගෙන යන්න අපේ හිත පෙළඹිලා තියෙන ඒක අපේ හිතවල තියෙන කෙලෙස් ස්රෝතයේ තිබෙන ස්වභාවය. ඒක නිසා කරපු හොඳ දේ තමන් සතුටින් මෙනෙහි කරලා විඳ දරා ගන්න එක හරි හොඳයි සහ තවත් කෙනෙකුට උද්‍යෝගයක් කිරීමට යම්කිසි නිහතමානීව ප්‍රකාශ කරන එක හොඳයි. මාන්නයකට ඇලීමකට සංයෝගයකට පත් නොවි. දඹදිව ගියාම අපේ ආත්තලා මුත්තලා ඒගොල්ලෝ දඹදිව ගිහිල්ලා ඇවිල්ලා ඒ අයට කරපු උදව් වලට මම කරුණු දෙකක් කියන්නම් මහත්තයාට මෙහෙමයි. මේ අපේ ස්වාමින් වහන්සේලා ඒ වගේම ඔය අපේ අම්මලා ආත්ලා මුත්තලා ඒගොල්ලෝ දඹදිව ගිහිල්ලා යන්න සූදානම් වෙනකොට ඔය සහෝදර සහෝදරියෝ ළමයිලා පිටි ඇවිල්ලා ඔය පොඩි ආධාර කරනවා මේකෙන් මොන හරි ගන්න මේකෙන් වේදමොට ගන්න මෙහෙම පූජාවක් කරලා ඕගොල්ලෝ ඔක්කොම අරගෙන ඉතින් ගිහිල්ලා වන්දනා කරලා එනවා. වන්දනා කරලා ආවට පස්සේ මේ අය ඒ ගෙදරට එන අයට එහෙම නැත්නම් දරුවෝ අපිට එක්කාසු කරලා අපිට උදව් කරාට බොහොම පිං සිද්ධ වෙනවා. අපි මේ ජේතවනාරාමේ වැන්දා. ඊළඟට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දැක්කා වැන්දා. ඒ වගේම ওই සතර ස්ථානයේ අපි පූජනීය ස්ථාන දැකලා වැඳලා අපිට කරපු උදව් වලට බොහොම පිං. අපි කරපු දේවල් තමන් කරා කියලා හිතාගන්න කියලා හරිය අව්‍යාජ නියතමානී කරුණාවෙන් පිරිච්ච මෛත්‍රියෙන් පිරිච්ච පිං අනුමෝදනාවක් කරන ඔය අපේ ඒ නෑදෑයි ස්වාමීන් වහන්සේලාත් කරනවා. ඒව අනුමෝදන් වීම හරිය වටිනවා. එහෙම වටිනවා. හැබැයි මම කියන්න ඕනේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. දවසක් මේ දඹදිව ගිහිල්ලා ආපු මේ කෙනෙක් මං ඉස්සරහ පිට දඹදිව ඇවිල්ලා එයා ඒ ගියපු තැන් නැවතිච්ච තැන් එයාට කොහොම ටික හරීම මාන්නෙන් කතා කළා. පින් අනුමෝදනාවක් නෙවෙයි ඒක. හරි මාන්නෙන් අපි මෙන්න මෙහෙමයි. අපි මෙන්න මෙහෙමයි කියන තැන කතා කරා. දඹදිව වන්දනාවට ගියා කියන මාතෘකාව යටතේ තමයි මේ කතාව කියන්නේ. ඒ අහගෙන ඉන්න මට මම එතකොට බොහොම ලාබාලයි. ඒ වගේම ඒ ලාබාල වයසේ ඉන්න මට තේරෙනවා මේ දඹදිව ගියා කියලා මේ මාතෘකාව යටතේ මේ කියන්නේ හරීම මාන්නෙන් වැක්කිරෙන උඩඟුකමින් පිරිච්ච මාන්නේ ගලාගෙන යන අනිත් අය පහත් කරන අනිත් අයට ඒ භාග්‍ය නෑ කියන උද්දච්ච හිතකින් කියන එක මට වැඩි දාමක් නොදන්න කාලෙත් මට තේරුණා. ආන්න ඒකයි හොඳ නැති. ඒකයි නරක. ඒ වගේ අපි කාටවත් අපි කරපු පින ඒ උද්දච්ච සිතකින් අහංකාර උඩඟු හිතකින් මාන්න සිතකින් ප්‍රකාශ කරන්නට යෑම කරගත්ත පින් හරහා අපේ හිතට කෙලෙස් ගංගාව ගලාගෙන ඉන්න හැදීම. අන්න එතනදී තමයි පරිස්සම් වෙන්න ඕනන්නේ. අර අනිත් පැත්තට ඒක හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං. ඒ වගේම මෙතන වාස කිව්වා වගේ ඒ ඥාතීන් ඇවිල්ලා හැම බෙදා ගන්නවා වගේ මෙතන ඉන්න සමහර ඥාතීන් අපේ ශ්‍රීමති මහත්මිය චන්ද්‍රදිසන මහත්මිය න්‍යාය ඒ කරන නොයෙකුත් මහංගී පින්කම් අපත් සමග සමහරලාට බෙදා ගන්නවා. ඒ අපත් සමග කියන්නේ මම කණ්ඩායමක් හැටියට වෞද්‍යික මාත කියලා මේ පින්නන ගොඩන් කිරීම කරලා තිනවා. ඉතින් අපි මතක් කර සාදු කියනවා. ඉතින් ඊයා බොහොම නිහතමානීව ඒ කරපු අනුමೋದනාවන් හැටියට හිතා ගන්න පුළුවන් ඔබ වහන්සේ කරපු පැහැදිලි කිරීමත් සමග දැන් අපිත් සමග අපි ප්‍රංශයෙන් එකතු වෙන අපේ කල්යාණ මිත්‍ර තුසිත මහත්මයා ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙනවා. තුසිත තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම පින්ම කාලයකට පස්සේ අභිධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණු විශේෂම ඔබ වහන්සේත් සමග කතා කරන්න ඕනේ දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ මම මොකද අද වැඩි දවසක් හින්දා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද අපිට කියලා දීපු ධර්මයේ උප්පන්නා ධම්මා අනුප්පම්මා ධම්මා උපාදිතෝ ධම්මා කියන එක මට තේරුණා මේක විශේෂයෙන් වර්තමාන අනාගත අතීත වශයෙන් ඔබ වහන්සේ ඊළඟට ඒකට උපාද තිති භංග වශයෙන් අවස්ථා තුනකටත් බෙදලා පෙන්නනවා මට පළවෙනි ප්‍රශ්නේ ආවේ මම මේක කොහොමද දැන් අපි එනකට ධර්මයේ මේ හැසිරෙන අවස්ථාවේ මේක ප්‍රයෝජනට ගන්න කොයි ආකාරයෙන්ද කියන එක. ඒතර ඔබ වහන්සේ අවසානයේදී මේ දැන් මොහොතර කලින් කිව්ව උපාදිතෝ කියන එක අතීතයට ගියපු ඒවා අපේ ආර්යරත්න මහත්මයා ආපු ප්‍රශ්නෙට අපි මෙච්චර කල් හිතන් හිටියා යම් කිසි දෙයක් අතීතයට ගියන් පස්සේ ඒක ඉවරයි. ඒක ගැන මතක් කරන්න එපා කියලා. දැන් මට මේ ඔබ වහන්සේ කියපු කාලෙකින් යම් කිසි දෙයක් වැටුණා මේ අතීතයට ගියත් මේක කුසල හෝ අකුසල විපාකයක් කියන එක මට අවබෝධ වුණා. ඒ කියන්නේ මේකේ විපාකයක් අනාගතයේ අපි බලාපොරොත්තු විය යුතුයි කියන ඒක අවශ්‍ය වුණ නැහැ කියන එකත් මට මේ අවස්ථාවේ නිකන් මතකයට ආවා. ඒක නිසා වර්තමානයේ කරන හැම දෙයක් පිළිබඳවම සිහියෙන් කරන්න ඕනේ. අතීතයට ගිහලා ඉවර වෙන්නේ නැහැ කියන එක ආව ස්වාමීන් වහන්සේ. ඒක තමයි පළවෙනියෙන් මට ඔබ වහන්සේට කියන්න ඕනේ. දෙවෙනි වශයෙන් ස්වාමීන් වහන්සේ මට මේ දැන් අද දවසේ සිදුවිච්ච දෙයක් පොඩි හිත වේදනාවකුත් එක්ක තියෙන මේ අවස්ථාවේදී ඔබ වහන්සේ මේ ධර්ම සාකච්ඡාව ටිකක් අපි වෙනදාට වැඩි වෙනස් මට්ටමකට අපිට ප්‍රායෝගික කරුණු කීපයක් කියලා දුන්නා මේ දානය සම්බන්ධව. මේ දානයට සම්බන්ධව අපි විශේෂයෙන්ම අපි ඇති වෙන ලෝභ දෝෂ මෝහ කියන අවස්ථා නැති කරගන්න අපි ඇවිල්ලා බොහෝ විට අපි ඒක තුලම ඉඳගෙන අපි නොදුනත්කම නිසාම තවත් අකුසල කර්මයක් කරගන්න කෙනෙකු වහන්සේ මනාවට යදුන බඩ වහන්සේ බොම්පින් ස්වාමීන් වහන්සේ අද උදේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් වහන්සේකනේ අපි හැමෝටම ප්‍රයෝජනත් ඒ කියලා කියන මගේ පුතා මට යෝජනාව කර පුතා තාත්ති අද මම මේ මාළු ටැංකියක් ඕඩර් කරා කියලා දෙන්න. ඒක පුතා මගෙන් අහන්න නැතුව ඒක කරේ මම හිතනවා මම කැමතියි කියලා හිතාගෙන ඉඳදී මම ඕඩර් කරා කිව්වන් පස්සේ මම කැමතියි කියලා හිතාගෙන ඉඳදී මම කිව්වා පුතා මම ඒකට කැමති නෑ. මාළු කියන්නේ සතුන් ආ දන්නවනේ මම සතුන් නිදහස් කරන නිසා සතුන් නැති කරන්න කැමති නැහැ සුරතල් සතුන්. ඉතින් යාකුවා ඒ ප්‍රශ්නයක්වත් මට කතා කරන්න දෙන්න මේ ගැන කියන්නේ කියලා. මම එයාට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් ගෙදර බලේ තියෙන මට හින්දා මට ඒක හිතක් ටිකක් වේදනාවක්. මම එයාට කිව්වා නෑ නෑ මට කියන්න එපා. මම දන්නවා එයා කියන්නේ හදපු හේතුව ස්වාමීන් වහන්සේ සමහරට සුරතල් සතුන් මේගොල්ලන් ටැංක් වල මෙපිදිලා මේගොල්ලන් ඇති කරන්නේ ආයිම තමයි ඒගොල්ලන් කියන්නේ මුදෙන් අල්ලගත්ත හෝ ගඟින් ගෙන ආපුවා නෙමෙයි කියන සමහර තර්කේ ගේන්නේ නැති. මම ඉතින් ඒක අනුමත කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒතකොට ඔබ වහන්සේගෙන් මට පොඩි අවවාදයක් දෙන්න මම හිතා අපි හැමෝටම බලපවත්වන විදිහට මේ සුරතල් සතුන් ඇති කිරීමත් අපි මේ ධර්මාර්ගයේ යන්නේ මෙච්චර දුරට යන හැටියට කොතරම් දුරට අනුමත කළ හැකිද අනුමත කළ නොහැකිද කියලා ස්වාමීන් වහන්සේ පෙරවන් කරනවා. ඒකේ මෙහෙමයි මට ධර්මානුකූලව කියන්න තියෙන මහත්තයා මේ සුරතල් බලන්න කොච්චර සුරතල්ද කියලා වචනය කොච්චර නිකන් අපේ හිත නිකන් මේ ඒකට ඒ වචනේට කොච්චර නම්‍යශීලී වෙනවද කියලා මේ හරි කොච්චර අපේ හිත ඒකට ඇපීල් වෙනවද ඒක අපේ හිතට ඇපීල් වෙනවද ඒක අපේ හිතට කොච්චර මෘදුවට ලස්සනට එනවද කියන බලන්න. දැන් අපි දරුවෙක් ගත්තන් පස්සේ හුරතල් කියනකොට අනේ දරුවා හරි හුරතල් කියපු ගමන් අපි කොච්චර ඒ දරුවා ගාවට යනවද කියලා බලන්න. ඒක යන්නේ ඔය සුරතල් කියන වචනය අපේ හිත ආරම්මණයට ගෙනියන්නේ අපේ හිත නලවගෙන. අපේ හිත නිකම් පුළුන් ගොඩක තියාගෙන වගේ තමයි ඒ හුරතල් වස්තුවට අපේ හිත ගෙනියන්නේ. අපේ හිත තැලෙන්නේ නැති වෙන්න හරියට එතන ගෙනියනවා. ඕක තමයි ඔය සුරතල් කියන වචනය මේ ඒකේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය. ඉතින් මේ දැන් බලන්න සුරතල් දරුවෙකුට හොඳට ලස්සනට සුරතල් දරුවෙකුට මේ පොඩි දෙයක් සිද්ධ වෙනවා පොඩි. එතකොට ඒ සුරතලේ අත්විඳපු අපේ හිතට මොකද වෙන්නේ? දුකනේ, පීඩාවනේ. පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති කියලා තමයි බණපදේ තියෙන්නේ. ඒ කියන්නේ මට පුතුන් ඉන්නවා, මට ධනෙ තියෙනවා, මට හොඳයි, මගේ දරුවෝ කියලා එහෙමනේ. ඒක බලන්නකො වචනේ දාලා තියෙන තාලේ. ඔක අපි දාපු එකක් නෙමෙයි. පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. ඔන්න බාලයා ওই දෙට හිතන්නේ. අපේ හිතේ තියෙනවා මාත්‍යා මෙහෙම එකක්.
අපි යම්කිසි හුරතල් බල්ලෙක් හැදුවොත් ඒ බල්ල හැම වෙලාවෙම සුරතල් ගතින් අපි අතපත ගන්නවා. එතකොට ඒ සුරතල් කම ඒ බල්ලට අපි ඇලීමක් තියෙනවා. අපේ හිත ඒ බල්ලට හුරතල් කරනවා කියලා කියන්නේ ඒ බල්ල ආස්වාදනය කර කර අතපත ගගා එක්තරා විදියකට ආස්වාදනය කර කර ඒක දිහා බල ඌ අල්ලා අපි ඒ බල්ලට බැඳීමක් ඔය හුරතල් කරනවා කියන වචනේ ඇසි තියෙන්නේ හිත නලවලා අරකට බඳවන ගතිය. ඕක අවසානයේදී මහත්තයා ඔය හිතේ ඔය නැලවෙන්නේ ඔය සුරතල් වචනේ නවතින්නේ අපි කවදා හරි බල්ලෙක් වෙලයි. ඒකින්ද අපි තේරුම් ගන්න ඕන නැලවිලි බල්ලෙක් නලවන බල්ලෙක් හොරතල් කරන හිත කියලා කියන්නේ ධර්මානුලෝක ස්වභාවයෙන් යුක්තව කොච්චර කතා කරත් ඕක බලු හිතක්. ඒක වෙන්නේ බලු හිතක් කියලා කියන්නේ මේ බල්ලා හොරතල් කරන හිත අපි කවදා හරි ওই தത്വෙට ඇදගෙන යන නිසා. ඒක නිසා ඔය බල්ලොන්ට ඛණ්ඩ දෙන කරුණාවයි බල්ලා හොරතල් කිරීමයි කියලා කියන්නේ අංශ දෙකක්. ඕක මාළුවාට ගෙනියමු. මාළුවාට ගෙනිච්චයින් පස්සේ ඔය මාළු වර්ග දෙකක් ඉන්නවා. ගංගාවල් වල ඉන්න අය ඉන්නවා. වර්ග කීපයක් ගංගාවල් වල ඉන්න අය ඉන්නවා. මහමුදේ අය ඉන්නවා. මහමුදේ පුඩ ඉන්න අය ඉන්නවා. මහමුදේ පතුලේ ඉන්න අය ඉන්නවා. ඉර වැටෙන ඒරියා එකේ ඉන්න අය, ඉර නැති එකේ ඉන්න අය ඉන්නවා. සීතල වතුරේ ඉන්න අය ඉන්නවා. උණුසුම් වතුරේ ඉන්න අය ඉන්නවා මාළුවෝ. ඒ අතර පොකුණු වල ඉන්න අය ඉන්නවා. දී කඩਿੱති වෙලා ඉන්නවා. ඔය මාළුවාගේ පරිසරය. ඒ අතින් බැලුවෙන් පස්සේ සාමාන්‍යයෙන් ඔය මේ මාළුවාගේ පරිසරය ගත්තන් පස්සේ ලොකෝේ පොකුණක වගේ පොකුණු වලක් ඉන්නවනේ මාළුවෝ. ඒ පොකුණක වගේ කණ්ඩ බොණ්ඩ නැතුව ඒ සතාට ඉතින් ඉන්න කරුණාවෙන් හදලා දෙන එක ඒක වෙන කතාවක්. හැබැයි ඒ මාළුවා ගත්ත ගමන් වෙන්නේ ඔය මාළුවා ඇවිල්ලා ඒ මාළුවාගේ මාළුවා නෙවෙයි. ඔය මාළුවා ගෙනාවු ගමන් ඒක මගේ මාළුවා. ඒක අපේ මාළුවා. ඒ මගේ මාළුවා වුණාම ඒ සතා අපේ මාළුවා වුණාම වගකීමෙන් බැඳෙනවා, හිත ආස්වාදනෙන් බැඳෙනවා. ඛණ්ඩ ටිකක් දාලා පිනක් සිද්ධ කරගන්න එක විතරක් නෙමෙයි තියෙන්නේ. එහෙම කිව්වට ඒක අපි වර්ඩින් එකට දැම්මට එහෙම අපි උදේටත් යනවා මාළුවා දිහා බලන්න. හැන්දෑවටත් යනවා මාළුවා දිහා බලන්න. ඒ මාළුවාට ඛණ්ඩ ටිකක් දීලා අපි අතගාවට එක් කරගන්නවා. ඒ මාළුවා අතපත ගන්න යනවා. මාළුවා මගේ කියලා නේ මෙයා පේනන තාලි කියලා අපි ආස්වාදනය කරනවා. ඒ කියන්නේ මහත්තයා අපේ හිත ඒ ආස්වාදනයේ ඒ බැඳීම ඒ සංයෝගය නිසා ඒ සතා ඒ පීනන හැටි ඒවා දැකීම බැලීම නිසා වෙන්නේ මොකද්ද? අපිත් යම්කිසි අවස්ථාවකදී මැරිලා ගිහිල්ලා ඔය මාළු ටැංකියේම අපේ වාසභූමිය අපි හදාගන්නවා. බල්ලෙකුට ඛණ්ඩ දෙන එකයි බල්ලා හොරතල් කරන එකයි. මාළුවෙකුට ඛණ්ඩ දෙන එකයි මාළුවා හොරතල් කරන එකයි. හරකෙකුට ඛණ්ඩ දෙන එකයි හරකා හොරතල් කරන එකයි කියලා කියන්නේ අංශ දෙකක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කරුණාව ඉගැන්වුවා, හොරතලයේ ඉගැන්වුවේ නැහැ. අන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. සන්නසන්නස. හොඳයි, තවත් කල්යනා මිත්‍ර අපිට විනාඩි 15ක විතර පරක්කල පටන් ගත්ත නිසා ස්වාමීන් වහන්සේගේ අවසරය තියෙනවා නේද? ප්‍රශ්න දෙකක් කල්යනා මිත්‍රකින් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් ඒ තුස්ත මහත්මයා මුලින් සඳහන් කරා දැන් මේ කුසල කර්මයක් කරාම අපි දානයක් දීපු දෙයක් එහෙම නැත්නම් මොකක් හරි විහාරාරාම පූජාවක් වගේ දෙයක්. එතකොට අතීතයට ගිය දෙයක් ඒක නැවත සිහි කරන එක සුදුසුද කියලා. ස්වාමීන් වහන්සේ ඒ වගේ දැන් මම මෙහෙම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙම දෙයක් කරා. මේ ආකාරයට කියලා අර සිතන දේ වගේ දෙයක් නේද ඡාගානුස්සතිය කියලා අනුස්සති භාවනාවක් දක්වා දික් කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඒකත් මේ වෙලාවේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. එහෙම තියෙනවා. ඡාගානුස්සතිය කියලා කියන්නේ තමා සිත කරගත්තා වූ දානය, තමා සිත කරගත්ත කුසලයේ තිබෙන සද්ධා ගුණ, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ගුණ ඒකී අන්තර්ගතයේ තිබෙනා වූ ගුණාංග මෙනෙහි කිරීම පරිත්‍යාග සීලියගේ ඒක භාවනාවක්.
ඒකෙන් හරියට හිත හොඳ ලස්සනට ශාන්ත වෙලා සෞම්‍ය වෙලා මෘදු වෙලා යනවා. හේතුව ඒකේ වෙන්නේ ආරම්භණයේ ඇවිල්ලා තමාගේ හිත තුල පහළ වෙච්ච අතීත චිත්තචෛසික ධර්ම සමූහයක් ඔකේ තියෙන්නේ. ඒ ටික සෞම්‍ය නිසා ඒකේ තියෙන ಗುಣ දකිනකොට තමාගේ හිත නැවත වර්තමාන හිත ඊ타ත්ම අගය වෙනවා, වටිනවා. පරිස්සම් වෙන්න ඕනේ එතන නෙවෙයි. ඕක බුදුරජාණන් වහන්සේ චාගානුස්සතිය හැටියට සමත් භාවනාවක් හැටියට ඊ타ත්ම හොඳට දේශනා කළා තියෙන එකක්. ඒක හරිය හොඳයි. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මෙන්න මෙහෙම. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියලා එකක් තියෙනවා. ඒක සතිපට්ඨාන භාවනාව හැටියට දැන් තියෙන්නේ. මේ තියෙන වචනයක් අනිසිතෝච විහෙරති කියලා. අනිසිතෝච විහෙරති කියලා කියන්නේ මේ හේතුව දාන්න නැතුව ජීවත් වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඔක මගේ වචනයක් ඔය මේ මම පාවිච්චි කරේ. අනිසිතෝච විහෙරති කියලා කියන්නේ ධර්මතා තුනක් තියෙනවා. ඒකට හේතු වෙන්නේ නැතුව ඉන්නවා කියන එක. මොකද්ද? තණ්හාවයි, මාන්නයයි, දෘෂ්ටියයි. ඉතින් අනිසිතෝච විහෙරති කියලා හේතු වෙන්නේ නැතුව ඉන්නවා කියන එක නම් ඔය වචනේ තේරුම එහෙමනම් නිසිතෝච විහෙරති කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හේතු වෙලා හේතු දාගෙන ඉන්නවා. හේතු වෙන්නේ මොකටද? අපේ හිත ගිහිල්ලා තණ්හාවට හේතු වෙනවා, මාන්නයට හේතු වෙනවා, දෘෂ්ටියට හේතු වෙනවා. ඕකට හේතු නැයින් පස්සේ ඔය තණ්හාවේ තියෙන කුණුත් ගෑවෙනවා, මාන්නයේ තියෙන කුණුත් ගෑවෙනවා, දෘෂ්ටියේ තියෙන කුණුත් අපේ ගෑවෙනවා. හේතු වෙනකොට එක්කෝ හේතු නොවී ඉන්න ඕනේ. එහෙම නැත්නම් හේතු වෙනකොට හොඳ තැනකට හේතු වෙන්න ඕනේ. හැබැයි අනිසිතෝච කියලා කියන්නේ හේතු නොවී ඉන්න. අපේ හිතේ තියෙන වැඩේ මේකයි. කුසලයක් කරපු ගමන්ම නොදැන කරපු කුසලයක් පින්කමක් අපි ඒකේ අගය ඒකේ පින්කම් ස්වરૂපය දන්නේ නැතුව කරන්න ගියයින් පස්සේ වැඩෙන්නේ අපි ගිහිලා හේතු වෙන්නේ ඔය තුනෙන් එකකට. එක්කෝ තණ්හා කනුවට හේතු වෙනවා, එහෙම නැත්නම් මාන්න කනුවට හේතු වෙනවා, එහෙම නැත්නම් දෘෂ්ටි කනුවට හේතු වෙනවා. ඒක චාගානුස්සතියේ නොවේ. මට මේ එක අවස්ථාවකදී අපි මේ දැන් අවුරුදු 1995 ට ඉස්සර වෙලා සිද්ධියක් වුණා. අපිට හොඳට උදව් උපකාර කරන මහත්තයෙක් හිටියා. ඉතින් අපි ස්වාමින්වහන්සේලා ඉතින් එයා යනවා. ඉතින් හොඳට අඳිනවා. එයා බස් එකක් ගත්තා. ඉන්ටර්සිටි බස් තිබුණා ඉස්සර. ඉන්ටර්සිටි බස් එකක් අරගෙන එයා ඒකේ අපිව කතරගම පැත්තේ වැඩමවගෙන ගියා. හැබැයි ඉතින් සෑහෙන්න ඒකත් කියන්න. ඒක දැන් කතරගම වැඩමවගෙන ගිහිල්ලා ඉතින් ඊට පස්සේ එයා කියපු දේ තමයි ස්වාමින්වහන්සේ මට පින් එපා. මට පින් දෙන්න නිවන් පතාන්ට අරෙහිමේ එව්වා මට එපා. මගේ ස්වාමින්වහන්සේ මම පරිත්‍යාගශීලී කෙනෙක්, ගුණවන්ත කෙනෙක් හැටියට ඔය මොනසියම කටින්ම කිව්වා. ගුණවන්ත කෙනෙක්, පරිත්‍යාගශීලී කෙනෙක්, ස්වාමින්වහන්සේලා රැක බලා ගන්නා කෙනෙක් කියලා ඔය ස්වාමින්වහන්සේලා බන් කරන වෙලාවේ මං ගැන සායනස මතක කළා නේ කරුණ ටිකක් කියන්න. මේ මිනිස්සු මං ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා අර මේ කියලා ඕම ටිකක් දාලා මොනසියා අපිටම කිව්වා. දැන් බලන්න ඕක අපි දන්න එකක්. දැන් බලන්න ඔය මිනිස්යාගේ තියෙන දානේ මොන හිතකින්ද දෙන්නේ කියලා. ආන්න මොකද්ද හේතු වෙලා තියෙන්නේ? එයා තණ්හාව. එයාට අවශ්‍ය යසස. එයාට අවශ්‍ය ප්‍රසිද්ධිය. එයාට අවශ්‍ය පිරිස. එයාට අවශ්‍ය අනෙක් මිනිස්සු ඒ විදිහට බලන්න ඕනේ. එයා සලකන්න ඕනේ කියන. අන්න එයා වැරදිච්ච තැන. දැන් තවත් සමහර අය ඉන්නවා. ඒ අය දානමය පින්කමක් කරලා තව පින්කමක් කරා. මේ තරුණියෝ ටිකක් මේ වැලිගම පැත්තේ
වැලිගම පැත්තේ තරුණියෝ ටිකක් ඔය ගල්දුව ආරණ්‍යයට වාර්ෂික පින්ක පවත්වන ආමතුරු ආශයක් වෙලා කරන පින්කමකට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට බැලුවා ඒගොල්ලෝ ඔය ආරණ්‍ය සේනාසන වලේම ගිහිල්ලා හොඳට භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච හොඳ හිත් තියෙන තරුණ පිරිසක්. ඒගොල්ලෝ බැලුවා පින්කමේ කොහෙන් හරි තැනකින් හීල දානයක් ගන්න, එහෙම නැත්නම් දවල් දානයක් ගන්න, එහෙම නැත්නම් මොකක් හරි එකක් බැලුවා ඔක්කොම ටික සල්ලි තියෙන පුළුවන් මිනිස්සු ඔක්කොම ටික අරගෙන. ට්‍රාන්ස්පෝර්ට් එකක්වත් නැහැ. ඊට පස්සේ ඔය තරුණයෝ ටික ගිහිල්ලා බැලුවා මේ පින්කමේ අඩුතරමේ මොකක්වත් පාවඩ ටිකක්වත් දාන්න පුළුවන් දෙයි කියලා. පස්සේ බලනකොට ඒක නම් ඉතුරු වෙලා තිබුණා. පාවඩ තිබුණා හැබැයි ටික දුරකට. පස්සේ මේගොල්ලෝ ඒකවත් අපි හොඳට කරමු කියලා ලැහත් වෙලා ඔය අම්මලාගේ අක්කලාගේ තියෙන සාරි අරවා මේ ඔක්කොම එක්කාසු කරන පුළුවන් ඒවා මහගෙන ඒගොල්ලෝ ගෙනල්ලා දැම්මනේ මම හිතන්නේ ගොඩාක් දුරට දැම්මා පාවඩ වගේක්. පාවඩ වගේක් දාලා ඒගොල්ලෝ ඉහළ තලයේ ඒ පින්කම හොඳට කරා. හැබැයි ඒගොල්ලන්ට තිබුණේ නැහැ මගේ නම මයික් එකෙන් කියන්න ඕන අරහාමුදුරුවෝ ඇවිල්ලා ප්‍රශංසා කරන්න ඕන මේ මහත්තයා මේක දකින්න ඒගොල්ලෝ ඒව මුකුත් කරේ නැහැ. හැබැයි ඒ 4-5 දෙනා හරි සන්තෝෂෙන් ඒක හරිම හොඳටම කරා. පස්සෙත් ඒගොල්ලෝ අපිට කියනකොට ඒක ඊ타ත්ම හොඳ චිත්ත ප්‍රසාදනීය විදිහට තමයි හරිම අව්‍යාජ විදිහට තමයි ඔක අපිට පස්සේ වෙලාවකදී මතක් කරේ. හැබැයි ඒත් ඉක්මන් උනේ නෑ කියන්නේ. ඒක කරපු තාලේ. දැන් බලන්න අර වාහනේ අරගෙන අර ඉන්ටර්සිටි බස් කාර්යයයි ඔය පාවඩ දාපු ඒ ළමයි ටිකයි දිහා බලන්න මම මේක කියනකොට මේ පිංගුතුන්ට තේරෙවි. බලන්න මනසේ හිත් දෙකේ තියෙන වෙනස මොකද්ද කියලා. අන්න ඒක නිසා තමයි කියන්නේ චාගානුසති භාවනාවට ගැළපෙන හිතයි ඒකින් අයින් වෙන හිතයි දෙක ඔන්න පිට අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ සරණයි. මටත් ඔය දානේ සම්බන්ධව කියන්න තියෙන දෙයක් මට පෞසිද්ධ වෙයිද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම කියන්නද මට ඒක කියන්න තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා මම ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා ඒක මම කියන්නද එපාද කියලා. සිද්ධිය මම දන්නේ නැහැ මොකද්ද කියලා. දන්න එකක් නම් මම කියනවා ඒක පෞසිද්ධ වෙන එපා කියලා. ඉතින් දන්නේ නැති හින්දා මට ඒක කියන්න විදියක් නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ මම මේක කියන්නද? මොකද සෙල්ලෝකේ මේ කට්ටියට දැනගන්නේ කියන්නේ අපි පුතත් කියන්නේ ස්වාමීන් වහන්සේකුණත් රහත් වෙලා නැහැ කියන අදහස තමයි මට එතෙන්දී ආවේ. මොකද ගොඩක් වෙලාවට අපිට තේරෙනවා මෙහෙමයි. උපේක්ෂා සිතින් කියන්නේ කාටවත් එහෙම දැන් අපි උන්න ප්‍රකාශ කරනකොට ඔය දැන් කොහෙටවත් නැතු උපේක්ෂාවෙන් කියනවනේ. අන්න එහෙම උපේක්ෂාවෙන් කියන්නේ. එතකොට මොකක්ද ධර්මයක් හැටියට හැටියට හිතාගන්න. සාමාන්‍යයෙන් මේ භාවනා වැඩසටහනක් තිබුණා. ඉතින් දවස් 10ක් එක දිගට 20ක් විතර එක දිගට ඒගොල්ලන්ගේ රස්සාවල් ඔක්කොම දාලා කිසිම සම්බන්ධයක් නැතුව ඉතින් ඒ භාවනා වැඩසටහන කරා. නමුත් මම ගියේ නැහැ. ඉතින් මටත් හරි ආසයි මේකට දානියක් දෙන්න. ඉතින් මම දෙම්ලේස්ති වෙලා මගේ ළමයි ටිකත් කියලා දැන් අද 25කට විතර යන්න තියෙනවා. මේ ඉතින් හරි ශ්‍රද්ධාවෙන් හාමුදුරනේ ඉතින් අපි දන්නවා භාවනා කරන මේ පිරිසකට දානෙ දීමත් අපි ගොඩාක් පින් කියලානේ හිතන්නේ. ඉතින් ඔක්කොම කරාට පස්සේ ඉතින් අර එතන සෙනග 25ක් විතර ඉන්නකොට ඉතින් දානෙ දෙනකොට ඉතින් අපි හිටියේ දානෙ බෙදන්න 3-4 දෙනෙක්. ඉතින් ওই වෙලාවේ පොඩි අතපසු වීමක් වුණා මේ ඔය අත හොදන භාජන දීප සම්බන්ධයෙන් වගේ. ඉතින් ඒ අතරේදී එතන හිටිය ස්වාමීන් වහන්සේ නමකට නිකම්ම කියුණා කොහෙද කිසි වැඩක් පිළිවෙලකට කරන්න තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඕක මට නම් ඇහුන්නේ නැහැ. නමුත් මගේ ළමයාට ඇහිලා මේ ළමයා ගෙදර ඇවිල්ලා ඇඬුවා. බලන්නකෝ අපේ අම්මා තේන්දලා අන්තිලා මේ ඉතින් මම ළමයි මම හිතන්න එපා. උන්ට උනත් ඒ වෙලාවේ හරි මේ ගොඩක් අඩ තිබිච්ච නිසා එහෙම කියවෙන්නේ නැති කියලා.
ළමයා පන්සලට ගෙනියන්න මට අවුරුද්දක් මහන්සි වෙන්න වුණා. ළමයාගේ හිත හදන්න. මට පාත් වුණාද නම් දන්නේ හඳුරන්නේ මම ස්වාමීන් වහන්සේගේ තරද්දක් නෙවෙයි කිව්වේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් අතින් උනත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. මේ ඒකයි ස්වාමීන් වහන්සේ පුදුසරණයි. ඒකේ මෙහෙම හිතන්න තියෙන්නේ. භාවනා වැඩසටහනක් මම දන්නේ ඉතින් හාමුදුරු කොච්චර හිටියද කියලා. භාවනා වැඩසටහනක් කරනකොට ඒ හිත මෛත්‍රී පූර්වාංගම වෙන නිසා විදර්ශනා භාවනාවක් කරනවා නම් ඒ අයගේ හිත හොඳට ඒ නිකලෙස් වී යන නිසා ඒ වගේ ප්‍රතිපත්තිකාමී පිරිසකට ස්වාමින් වහන්සේලා හෝ ගිහි අය හෝ වේවා දානයක් මානයක් දෙන එක හොඳයි. ඒක පින් සිද්ධ වෙනවා, කුසල් වැඩෙනවා. ඊළඟට ඉතින් ඔය මේ දානි දෙනවා කියන එක සමහර පවුල් වලට සාදින් භාවනා වැඩසටහන් වල නිතර පහේ කරන එකක් නෙවෙයිනේ. ඒක නිසා ඉතින් ඇත්ත වශයෙන්ම පොඩි අඩුපාඩුකම් ඔය සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ අඩුපාඩුකම් වලට වඩා ඉතින් ඕක එක්කෝ ඉන්න පිරිසේ සීමා වෙහින්දා එහෙම නැත්නම් 25ක් ඉන්නවා නම් ඒ 25ටම දෙන්නේ සර්ව් කරන්න ඉන්න හින්දා ඕවගේ වෙන්න පුළුවන්. එතකොට මේ ඒක ගැන නෙවෙයි අපිට හිතන්න තියෙන්නේ. අර ස්වාමින් වහන්සේ යංගති දෙකින් කිව්වනම් මේ අඩුපාඩුවක් වෙලා ඒක හාමුදුරන්ටද නැත්නම් අනිත් අයටද දන්නේ නැහැ. නමුත් මේ එහෙම කිව්වනේ ඒ ස්වාමීන් වහන්සේ තරහිතකින් කියන්නේ නැති වෙගේ නැත්නම් මේ කෙනෙකුට නින්දාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක සමහර අවස්ථාවලදී අනපේක්ෂිත විදිහට කියවුනොත් ඒකේ ටයිම් එක තමයි ඒක බලපාන්නේ. ඒකේ තියෙන්නේ දැන් ඉස්සරහා විශාල පිරිසක් ඉස්සරහාම ඕක කියවුනොත් එහෙම අමන්ට හරියට වදිනවා. ඒක හිතට සැන්න බාර ගන්නවා. තවත් එකක් තමයි මේ ඔය පින්කම් කරනකොට හැම වෙලාවෙම අපේ මේ කාරණේ එක අපේ මේ මහත්ලා මහත්මීන් හොඳට මේ හිතේ තියාගන්න මේක ප්‍රයෝජනවත් වේ. ගොඩනැගිල්ලක් හදනකොට කවුරු හරි අපි හිතමු මේ 100% බඩු බාහිරාදී ගන්නවයි කියලා. ඔය මේ අපි හිතමු සිමෙන්ති කොට 100යි කම්බි ඊට පස්සේ ගඩොල් අපි හිතමු එක්තරා ප්‍රමාණයකට ගන්නවයි කියලා. ඔය කර්මාන්ත කරන අයගේ තියෙනවා මේ වැඩක් 10%ක්ද කොහෙද මේ වේස්ටේජ් එකට දානවා. ඒ කියන්නේ සිමෙන්ති කොට 100ක් ගන්නවා නම් 110ක් ගන්නවා. ගඩොල් 5000ක් ගන්නවා නම් තව 1000ක් විතර වැඩියෙන් දාගන්න. ඒ 100ට 6ක් වැඩි තියාගන්න. ඒ ඇයි එහෙම කරන්නේ? හේතුව මේ වේස්ටේජ් එකට. ඒ කියන්නේ මේ මොකක් හරි අඩුව පාඩුවක් වුණොත් එහෙම ඒක අරකට පාවිච්චි කරන්න. ඒක තමයි ස්වභාවය. ඉතින් ඔය යනවනේ අපතේ යනවනේ. ඕකත් ආධාර කරගෙන අපි මේ පින්කමකට සූදානම් වෙනකොට කිසිම වෙලාවක මගේ හිතට සම්පූර්ණ මේක හොඳට කරගන්න දෙය කියලා සුවර් එකක් කියලා කරන්න යන්න හොඳ නැහැ. හැම වෙලේම වේස්ටේජ් එකට අපි හිත රෙඩි කරගෙන තියෙන්න ඕනේ. හේතුව මේ අපි කොච්චර හොඳ දේවල් කරත් කාට හරි ඕකේ අදක් උඩක් නරකක් පේනවමයි. එක්කෝ කියනවා සමහර අය කියන්නේ නැති වුණත් මූණ ඇඹුල් කරගෙන ඉන්න පුළුවන්. ඒක නිසා එවැනි අවස්ථාවලදී මම කිසිසේත්ම මම මේකේදී හිත නරක කරගන්න නැහැ කියන එකත් හිත පිස්සල හදා ගන්න ඕන අදිෂ්ඨාන කරගන්න. අන්න ඒක නොකරගත්තාන් පස්සේ තමයි ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ. අර මේ විසාකාවටත් උනානේ. විසාකාව කොච්චර ඥානවන්තද බලන්න. ඥානවන්තයිද? අර මේ සේවිකාවට කිව්වා අර මොකද්ද මේ පාපිස්සක් හදලා යාගෙන යයි. ඒ තරම් වැදගත් විදිහට නෑ. නැති තැනකට දාන්නයි කියලා කිව්වා. එයා ඒක හැබැයි හොඳම තැනකට තමයි දැම්මේ. එවැනි අවස්ථාවලදී හිත ආරක්ෂා කරන්නට තමයි මේ පෙළඹුණේ. ඒක නිසා මේ පින්කම් කරන අවස්ථාවේදී අර එක අම්මා කෙනෙක් මේ භාවනා වැඩසටහනක්
ඒ භාවනා වැඩසටහන හොඳයි. ඒ පින්කමත් හොඳයි. දාන ඇරේන්ජ්මන්ට් ඔක්කොම හොඳයි. හැබැයි මේ එයාට ඒකෙන් පස්සේ හානියක් වුණා. හානියක් උනේ ඒ දානමය පින්කම් සිද්ධ කරගන්න තාලේ හොඳයි කියලා හිතුවට මේ එයා එක්තරා විදියකට තැන තදබල බලාපොරොත්තුවක් ඒ තුලින් ඈඳගත්තා. අන්න ඒක නිසා ඒකේ පීඩාව තියෙනවා. ඒක නිසා මේ ඔය වගේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ කෙරේ වෛරයක් හදාගන්නෙත් නැතුව ඒ වගේම බලාපොරොත්තු නැති අවස්ථාවකදී මෙහෙම සිද්ධ වුණා නරක හිතින් කියන්නේ නැතුව ඇති. ඊවෙනි අවස්ථාවේ මම කරපු දේ හොඳයිනේ. මම කරපු දේ උතුම් මම කරපු දේ හොඳයි. ඒ පොඩි වචනයක් උනායි කියලා ඔක්කොම ටික නරක කරගන්න නැතුව මම කරපු උතුම් දේ උතුම් ඒ ටික මගෙන් යන්නේ නැහැ කියලා හිත හදාගන්න එක තමයි තියෙන්නේ. ඒකට පොඩි ඇඳියකුත් එක්ක තමයි මම මේ කතාව කිව්වේ පොඩි වෙලාවක් ගියා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි එහෙනම් අපිට අද දවසේදී වැඩසටහන නිමා කරන්න වෙලාව හරි. හොඳයි එහෙනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සමග මම නැවත කතා කරන්නම් පසු දිනයක වාචික තම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේදී වැඩසටහන නිමා කරන ලෙස තෙරුවන් සරණයි. දැන් සෑම දිනකට තෙරුවන් සරණයි. අපේ පින්වත් මහත්ම මහත්මිය සෑම දිනම ගොඩාක් සන්තෝෂ වෙන්න පෘථග්ජන වූ අපි හැම දිනකෙම හිත ඇදයි. ඇදහිත් නිවන් මාර්ගයට යොමු කරලා කෙලින් හදාගන්න තමයි මේ උත්සාහය. ඒ උත්සාහයේ එකක් තවත් අවස්ථාවක් මේ උදා වුණේ. ඒ වගේම ඊටමත් වේගවත්ව ගැඹුරින් ධර්මයේ පිළිබඳව සලකලා මෙනෙහි කරලා ඒ හිත හදාගැනීමේ වැඩපිළිවෙලේ එක්තරා පුරෝගාමී කටයුත්තක් තමයි පින්වත් ලලිත් දලුවත් මහත්තයා මේ සිද්ධ කරන්නේ. ඒ නිසා අවංක කුසල චේතනාවක් හදාගෙන සතුටු වෙන්න සහ අපි ආශිර්වාද කරනවා මේ අභිධර්ම වැඩසටහන සිද්ධ කිරීම තුලින් මේ ධර්මයේ බෙදා දීම සඳහා දරන උත්සාහය තුලින් මේ පින්වත් අපි සෑම දිනම උපදවා ගන්න සීල කුසල ධර්මයන්ගේ බලයෙන් ලලිත් මහත්තයාටත් මහත්මියටත් දරුවන්ටත් හැම දිනාටම ශාන්තියක් සිතක් වේවා විශේෂයෙන් නිරෝගී සැප දීර්ඝායස වේවා මේ වගේ සාස්ත්‍රික කටයුතු හොඳින් සිද්ධ කරගෙන යන්න ලැබේවා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ මහත්තයාටත් හැම දිනාටම තුනුරුවන් කෙරෙහි විශේෂයෙන්ම සද්ධා ගුණය වැඩේවා අවබෝධය ඇති වේවා ධර්මයේ කෙරෙහි ධර්මයේ අසාසා තීරු ප්‍රමාණයට ඒකාන්තිම සද්ධාව ඇති වැඩි වේවා සුපටිපන්නාදී ගුණ ඇති මහා සංඝරත්නයේ කෙරෙහි සද්ධාව ඇති වේවා සෑම දිනාටම සද්ධාවෙන් වීරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බල ධර්මයන්ගෙන් චිත්තේ මෝරවා ගන්නට හැකි වේවා සෑම දිනාගෙම සිත් ධර්මයෙන් ආලෝකමත් වේවා බබලේවා ඒ වගේම තව තවත් ගැඹුරු ධර්මයේ ප්‍රායෝගික වශයෙන් මුසු කර තේරුම් ගන්නට ලැබේවාද කියපු කරුණොත් එක්තරා ප්‍රායෝගික තැනකට යොමු කරගන්න උපකාර වෙනවා විදියේ ප්‍රශ්න කීපයක්ත් ඉස්සරහට ඉදිරිපත් වුණා ඒවත් ප්‍රයෝජනවත් ඒ නිසා තමන්ගේ හිත මේ විදිහට හදාගෙන කුසලයන්ගෙන් වඩාගෙන අවබෝධයෙන් වඩාගෙන අකම්පිත හිතක් ඇති කරගෙන හැම දිනාටම පාරමී පුරාගෙන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කරගන්නට ලැබේවා මේ පින් මේ කුසල් ඒකාන්තයෙන්ම නිවන් පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.